සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම අපි සෑම සතියකම සිකුරාදා දින මේ ෆේස් ටු ෆේස් වැඩසටහනින් ඔබ හමු වෙනවා අපිට ඒ දිනවල නැත්නම් ඒ අදාළ කාලයට සාපේක්ෂව කතා කරන්න තිබෙන මොකෝ සුවිශේෂී මාතෘකාවක් සම්බන්ධව කතා කිරීමට. එතකොට ඒක අපි සතියේ සිකුරාදා දිනේ රෑ 8ට තමයි සාමාන්‍යයෙන් හමුවන්නේ ඔබ ෆේස් ටු ෆේස් පේජ් එක හරහා ඔබට මේක ලයිව් Facebook එකේ බලන්නත් පුළුවන්. ඒ වගේම ඊට අමතරව අපේ Zoom එකට මේ වෙබිනාර් සාකච්ඡාවට ඔබට සම්බන්ධ වෙන්නත් පුළුවන් ප්‍රේක්ෂකයෙකු විදියට. අපි එදා දිනේට අදාළව කුමන හෝ මාතෘකාවක් තෝරාගෙන මාතෘකාව යටතේ විෂය ප්‍රවීණයෙක් එහෙම නැත්නම් සමාජ ක්‍රියාකාරීයෙක් සම්බන්ධ කරගන්නවා මේ කාරණාව සම්බන්ධව කතා කිරීමට ඒ දිනේට නිශ්චිතව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නීතිය හා දේශපාලනය කියන මාතෘකාව. අද අපි කවුරුත් දන්නවා මේ නීතිය දේශපාලනය ගැසීම් තිබෙනවා නැත්නම් දේශපාලනය නීතිය සමග ගැට ගැසීලා තියෙනවා. ඒකට විවිධාකාරයෙන් පරිභව කිරීම සහ සැකසංකා සමාජය තුළ පවතිනවා. ඉතින් අපි අද සම්බන්ධ කරගන්නේ මේ සම්බන්ධව විෂය ප්‍රවීණයෙක් ඒ වගේම සමාජ ක්‍රියාකාරීත්වයට කටයුතු කරන නීතිඥ රජික කොටුතුවක්කු මැතිතුමා. එතුමා දැනට සමාජ ක්‍රියාකාරීත්වයක ඒ වගේම දේශපාලන ධාරාවලත් කටයුතු කරන අතරම නීතිඥවරයෙක් ලෙස සක්‍රියව ක්‍රියා කරනවා. ඒ නිසා අපි හිතුවා එතුමා තරුණ නීතිඥවරයෙක් විදිහට අපිට මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් විෂය මූලිකව කිරීමට සුදුසු පුද්ගලයෙක් කියලා. හිත දැනුම් දීමකින් තමයි අපි තමගේතුමා සම්බන්ධ වෙන්නේ. අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට ෆේස් ටු ෆේස් වැඩසටහනට ඔබතුමාව. අපි කැමති මේ වැඩසටහනේ ස්වරූපය අනුව මේ මාතෘකාව පිළිබඳව ඔබතුමාගේ මූලික ප්‍රවේශය ලබා ගන්න කියලා අපි ආරාධනා කරනවා අපේ කණ්ඩායම වෙනුවෙන් රජික කොටුතුවක්කු මැතිතුමා. නීති සහ දේශපාලනය. මොකක්ද ඔබතුමාට මේ සම්බන්ධව ගන්න තියෙන මූලික ප්‍රවේශය? ආයුබෝවන් සියලු දෙනාටම විශේෂයෙන් අපේ වෛද්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා අපව මෙහෙම සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. මම කතා කරන එක ඇහෙනව නේද ඔබතුමාට? ඇහෙනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් දැන් මේ මම පහුගිය කාලෙදීම අපි බලන් හිටියා ඔබතුමා ඒ සමාජ විශ්ලේෂණයක් නැත්නම් සමාජයට අදාළ වෙන යම් කාරණා සම්බන්ධ දිගටම සමාජ මතවාදයක් නිර්මාණය කරමින් ජනතාවගේ තොරතුරු දැන ගැනීම අයිතිය තමයි මම හිතන්නේ ඔබතුමා විසින් සිදු කරන ලබන්නේ. ඒ වගේම දැන් අද දින ඔබතුමා කිව්ව ආකාරයට නීතිය හා දේශපාලනය පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම අපිට කියන්න තියෙන ආරම්භයක් විදිහට අපේ රටේ මිනිස්සුන්ට තාම තේරෙන්නේ නැති වුණාට මේ රටේ නීති හැදෙන්නේ මේ රට පාලනය වෙන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයට අනුව. කියන්නේ ජනතාව තමන්ගේ අතේ තියෙන බලය තමයි මේ අවුරුදු 5කට සැරයක් නැත්නම් අවුරුදු 4කට සැරයක් තමන් වෙනුවෙන් නීති හදන්න පාර්ලිමේන්තු නියෝජිතයන්ටත් තමන් වෙනුවෙන් කටයුතු කරන්න අධිකරණ පද්ධතිය හරහා ඒ නීති ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා වූ ඒ අධිකරණ ක්‍රියාදාමයකුත් අයිතිවාසිකම් කියන්නේ රටේ මහ ජනතාවට. එතකොට ජනතාව විසින් ලබා දෙන බලය අනුව තමයි මේ නීති ක්‍රියාත්මක වීම සඳහා නැත්නම් නීති අනපනත් හැදෙන්නේ සහ ඒවා ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපි දැක්කොත් එහෙම නීතිය පිළිබඳ වූ රටේ මූලිකම නීතිය විදියට සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිය. ඒක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලිව දක්වලා තියෙනවා ජනතාවට නීත්‍යානුකූලව තියෙන අයිතිවාසිකම් සහ වගකීම් මොනවාද. එතකොට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියලා තියෙන විදිහට අපි තම කෙටියෙන් දැක්වුවොත් පුද්ගලයාට නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකමක් තියෙනවා. හැමතිස්සෙම කියන්නේ නීතිය සැමට සමානයි කියලා. හැබැයි මම දකින නීතිය ක්‍රියාත්මක කරවීමේ විශේෂයෙන්ම පොලිසිය සහ විමර්ශන කණ්ඩායම් කටයුතු කරන ආකාරය දැක්කහම නීතිය සැමට සමානයි කියනට වඩා මගේ අර්ථකථනය නම් වන්නේ නීතිය සමානයන්ට තමයි සමාන. දැන් මේක බොහොම වෙනත් මාතෘකාවක් බවට පත් වෙන්න පුළුවන්. මොකද මගේ කියවීම තමයි ඒ ඇති හැකි අයට එක විදිහකට නීතිය ක්‍රියාත්මක වෙනවා එකම නීතිය. ඒ වගේම ධනවත් බලවත් පුද්ගලයන්ට වෙනම ඒ නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ නීතියම සමාජ වරප්‍රසාදිත පුද්ගලයන්ට ක්‍රියාත්මක වෙන්නේ ඊටමත් දැඩි රළු ආකාරයට. එතකොට ඒ සම්බන්ධයෙන් නීතිය ඉදිරිපත් කරන ඒ පරීක්ෂණ කණ්ඩායම් නැත්නම් විශේෂයෙන් විමර්ශන කණ්ඩායම් වලදී තමයි වැඩිපුරම බාහිර නැත්නම් කාර්යභාරය රඳා පවතින්නේ. ඔවුන් ඉදිරිපත් කරන කරුණු තමයි නීති යුක්තිය පසුතැවෙන්න වෙන්න පුළුවන් වෙන අධිකරණ පද්ධතිය. මොකද අපේ රටේ අධිකරණ පද්ධතිය විමර්ශනාත්මක අධිකරණ පද්ධතියක් නෙමෙයි. ඒක ඇවිල්ලා
පොලිසිය විසින් ලබා දෙන වූ වාර්තා මත පදනම් වෙලා අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරනවා. එතකොට ලෝකේ අධිකරණ ක්‍රියාවලියන් දෙකක් තියෙන එකක් විමර්ශනාත්මක ක්‍රමය නැත්නම් චෝදනාත්මක ක්‍රමය. ඒතර අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ දෙපාර්ශ්වයන් කියන දේ අහලා ගරු විනිසුරුතුමාලා විසින් මේ පැහැදිලි තීන්දුවක් ලබා දෙනවා. හැබැයි විනිසුරුතුමාලාටත් ඒ තීන්දුව ගන්න පුළුවන් විදිහට සාධාරණ අපක්ෂපාතී තොරතුරු පොලිසිය හෝ ඒ විමර්ශන කණ්ඩායම් ලබා දෙනවා. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වුණා අල්ලස් හා දූෂණ විමර්ශන කමිෂන් සභාව මගින් හිටපු අමාත්‍ය ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහත්මයාට එරෙහිව ගොනු කරලා තිබුණු අල්ලස් චෝදනාවක් යටතේ ගොනු කරලා තිබුණු නඩුවක්. දැන් මේ වෙලාවේ ගරු විනිසුරුතුමා පැහැදිලිව ඇහුවා අතීතයේ මෑත අතීතයේ දිගින් දිගටම පැහැදිලි ලෙසම මේ අල්ලස් විමර්ශන කමිෂන් සභාවෙන් චෝදනා ඉල්ලාස් කරගත්ත තාක්ෂණික දෝෂයක් මත. ඒ තාක්ෂණික දෝෂය තමයි අල්ලස් පනතේ නඩුවක් දානවා නම් මේ කමිෂන් සභාවේ සමාජික තුන්දෙනාම අත්සන් කර යුතුයි කියලා රීතියක් තියෙන. ඒ රීතිය කඩ කරලා එක් අයෙකු අත්සන් කිරීම නිසා මේ නීත්‍යානුකූල බලපත්‍රයක් ලැබෙන්නේ නැහැ, බලයක් ලැබෙන්නේ නැහැ කියන පදනම. එතකොට ඔබ දැක්කොත් එහෙම පහුගිය කාලයේදී විශාල දේශපාලඥයන් පිරිසක් මේ අල්ලස් සහ දූෂණ විමර්ශන කමිෂන් සභාවෙන් දාපු නඩු ඉල්ලාස් කරගත්ත මේ පදනම. හැබැයි විපක්ෂයේ වාඩි වෙලා ඉන්න ඒ පදනමම බලපවත්වන ඒ වගේ මූලික સિદ્ધාන්තයේම තිබෙන නඩුවක් තිබෙන කුමාර වෙල්ගම් මහත්මයාගේ නඩුව ඉල්ලාස් කරගන්නේ නැහැ. එතකොට අද මහේස්ත්‍රාත්තුමාත් පැහැදිලි කරපු විමර්ශන උදාහරණයෙන් දැන් තමන්ලා මේ නීතිය එකම නීතිය දෙගොල්ලකට කොහොමද මේ වෙන්ව කටයුතු කරන්නේ කියලා. ඒ නිසා මේ අවස්ථාවේදී උද්වේගකාර කතා කීපයක් ගියා දෙපැත්තෙන්. ඒ වෙලාවේදී අල්ලස් දූෂණ විමර්ශන කමිෂන් සභාවෙන් කිව්වේ මේ අපෙන් ඉල්ලීමක් කරලා නැහැ මේ ආකාරයට ඉල්ලාස් කරගන්න. ඒක හරිය හාස්‍යජනක ප්‍රකාශයක්. එතකොට ඔබට පේනවා ඇති අල්ලස් කමිෂන් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි මම අර මුලින්ම ප්‍රවේශයේදී කිව්වේ නීතිය සෑමට සමානයක් නැහැ. බලය හොබවන කට්ටියට වෙන විදියකුත් අනික් කට්ටියට වෙන විදියකුත් තමයි ක්‍රියාත්මක. ඒ නිසා සෑමට සමානයි කියනට වඩා නීතිය අපේ රටේ තියෙන්නේ සමානට සමාන. ඒ මම එතනින් ප්‍රවේශයක් ගන්නවා. ඒ සමානයන්ට සමානයි කියන අදහසින්ම මම කියන්නේ මේ රටේ නීතිය දේශපාලනත් එක්ක ගැට ගැහිලා තියෙන අදහස කියන එක තමයි මගේ ඉදිරිපත් කිරීම. ඔබතුමාගේ මූලික ප්‍රවේශයත් සමග මට අහන්න තියෙනවා මේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙන් අපි ඉස්සරහට යමු. විමර්ශනාත්මක අධිකරණ ක්‍රියාවලිය සහ චෝදනාත්මක ක්‍රමය ගැන ඔබතුමා දැන් කිව්වා. අපේ ප්‍රේක්ෂකයන්ට දැන ගැනීමට මේ දෙකේ වෙනස සහ ඒක කොහොමද විවිධ රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ කියලා පොඩි හැදෙන්නීමක් අපිට කරන්න ඕන. දැන් උදාහරණයක් විදියට බටහිර ඒ කියන්නේ ජර්මනිය සහ ඒ රටවල් වල තියෙන්නේ විමර්ශනාත්මක අධිකරණ ක්‍රමයක්. ඒකෙදි අදහස් කරන්නේ පැමිණිල්ලක් අධිකරණයට ගියාම අධිකරණයේ විනිසුරුතුමාට පුළුවන් යුක්තිය ඉෂ්ට කරවීම සඳහා ඒ පරීක්ෂණ වලට නැත්නම් ඒ විමර්ශනයට මැදිහත් වීමක් කරන්න. උදාහරණයක් විදිහට දැන් දෙපාර්ශ්වයක් යම් කාරණාවක් සම්බන්ධයෙන් කියද්දී මේ යම් දෙයකට අයිතිවාසිකමක් කියනවා කියලා අපි උදාහරණයකට හිතමුකෝ. එතකොට ඒ පැමිණිලි පාර්ශ්වයේ අයිතිවාසිකම් කියද්දී සහ විත්ති පාර්ශ්වයේ අයිතිවාසිකම් කියද්දී විනිශ්චයකාරතුමාට පුළුවන් විමර්ශනාත්මක විමර්ශන කාර්යභාරයක් ඉෂ්ට කරන්න. ඒකට මැදිහත් වෙලා ප්‍රශ්න අහලා විමර්ශනයේ මෙහෙवला නීතියේ නැත්නම් සත්‍ය හොයාගන්න පුළුවන්. හැබැයි අපේ රටේ අපේ වගේ දකුණු ආසියාතික රටේ විශේෂයෙන්ම ඉංග්‍රීසි නීතිය ස්ථාපනය වෙලා තියෙන රටවල විශේෂයෙන්ම ඔය එංගලන්ත යටත් විජිත රටවල් වල වගේම මේ රෝමන් ඩච් ලෝ එක එහෙම නැත්නම් ඉංග්‍රීසි නීතිය යටතේ අපේ ස්ථාවර වෙලා තියෙන එක තමයි චෝදනාත්මක අධිකරණ කාර්යබාලය. ඒකෙදි කරන්නේ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ නඩුවක් නම් පැමිණිල්ල වෙනුවෙන් පොලිසිය රාජ්‍ය වෙනුවෙන් රාජ්‍යයේ පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය විසින් පැමිණිල්ල ඉදිරිපත් කරනවා. ඒකට අගතියටපත් පාර්ශවයක් කියලා කියන්නේ අර දැන් කවුරු හරි අපි කියමු උදාහරණයක් විදිහට පහර කැමරට ලක් වෙලා තිබෙනවා නම් එම තනත්තා වෙනුවෙන් පොලිසිය ඉදිරිපත් කරනවා. එතකොට විත්තිය වෙනුවෙන් තවත් නීතිඥවරයෙක් හෝ ඒ නීතිය ඉෂ්ට කිරීම සඳහා අධිකරණයට සහාය වෙන්න පුළුවන් නිලධාරියෙක් හෝ ඒ නැත්තම් ඒ පුද්ගලයාටම තමන් වෙනුවෙන් කරුණු කියන්න පුළුවන්. හැබැයි අපේ රටේ විනිසුරුතුමාලාට බෑ ඒ විමර්ශනයට මැදිහත් වෙන්න. ඒකේ ප්‍රශ්න අහන්න. හැබැයි යම් සීමිත අවස්ථා තියෙනවා යම් සැකහැර දැනගැනීමේ හැකියාවන් තිබෙන යම් කාරණාවල එහෙම හැරුණකොට විමර්ශනාත්මක ක්‍රමය වගේ අපිට මැදිහත් වෙලා අධිකරණ විනිසුරුවරුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒ පරීක්ෂණ වලට මැදිහත් වෙන්න. අන්න ඒම නිසා තමයි තාම වැඩි වගකීමක් දැනෙනවා පරීක්ෂණ කණ්ඩායම් වලට, පොලිසියට, විමර්ශන ආයතන වලට, CID ට, TID එකට ඒ වගේ ආයතන වලට තමයි. එතකොට සත්‍ය කරුණු
ගරු විනිසුරුතුමාට හෝ අධිකරණයට හෝ විනිශ්චය සභාවට ඉදිරිපත් කිරීමේ වගකීම තියෙනවා. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒ ඉදිරිපත් කිරීම පක්ෂග්‍රාහී වුණොත් පක්ෂග්‍රාහී වෙලා තියෙන සමහර අවස්ථාවලදී අපිට පේනවා මේ. ඒ පක්ෂග්‍රාහී වුණොත් විනිශ්චයකාරතුමාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට මැදිහත් වෙන්න. එතකොට එතුමාට සිද්ධ වෙන්නේ එතුමාගේ ඉස්සරහා තියෙන මේ කාරණා එතුමා හෝ එතුමියගේ ඉස්සරහා තියෙන වූ මේ කාරණා පිළිබඳ සංසන්දනයක් කරලා මේ දෙකෙන් මොකද්ද මේ සරලව ඇත්ත නැත්නම් මොකද්ද සත්‍ය විය හැක්කේ කියලා එතුමා අධිකරණය විසින් උපකල්පනය කරන අධිකරණ මනස මෙහෙवला ලබා දෙන තීන්දුවක් ලබා දෙන්නේ. එතකොට ඒ නිසාම තමයි සමහර අවවර ප්‍රසාදිත පුද්ගලයන්ට නීතිය කටයුතු කිරීමේදී මුල් අවස්ථාවවලදී එක විදිහකට නැත්නම් තනි පුද්ගලයා කෙලින්ම රිමාන්ඩ් කරලා ඔක්කොම කරලා තමයි ඉවර කරන්නේ. ඒ නිසා තමයි ඔය දෙක තමයි මේ අධිකරණ කටයුතු වල තියෙන වෙනස, ලෝකයේ පවතින වෙනස. හොඳයි. කොහොමද ස්තුතියි පැහැදිලි කිරීමට. ඒ වගේම මට ඔතනින් තව ගන්න කාරණාවක් තියෙනවා ඔබතුමාගේ ප්‍රකාශයත් එක්ක අපි ගමු මේ ප්‍රශ්නේ. දැන් ඔබතුමා කියන්න හදන්නේ දැන් නීතියේ අවුලකට වඩා නීතියෙන් පරිබාහිර ක්‍රියාකාරීත්වය අවුලක් නිසාද මේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැත්තේ වගේ එකක්ද? ඒ කියන්නේ අනිවාර්යයෙන්. හරි. එතකොට නමුත් සමාජයේ එහෙම නෙවෙයි නේද දැනුවත් වෙලා තියෙන්නේ. අපිට දකින්න පුළුවන් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල එහෙම නැත්නම් මිනිස්සු බයින නීතියටනේ. නීතිය බල්ලට ගිහිල්ලා මේකෙන් වැඩක් නැහැ මේ නීතිය වයි කියලා මිනිස්සු බනින්නේ ලෝ එකට නේද? මේ නමුත් මිනිස්සු ඒකෙදි ડોක්ටර් වගකීම තියෙන ඔබට මට සහ මේ වැඩේ තේරෙන කට්ටිය මේක කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අල්ලස් දෙපාර්තමේන්තුවෙන් ගිහිල්ලා කිව්වහම මහාධිකරණයට පෙනී ඉඳලා අපි මේ කියන മന്ത്രിතුමාගේ ඇමතිතුමාට එරෙහිව තියෙන නඩුව ඉල්ලාස් කරගන්නවා කියලා එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව ගිහිල්ලා පොලිසිය ලබා දෙන කරුණු හෝ ඔවුන්ගේ යම් කටයුත්තකදී කිව්වොත් මේ චෝදනා ඉල්ලාස් කරගන්නවා කියලා අධිකරණ විනිසුරුතුමාන්ට කියන්න බෑ නෑ ඔහොම තියන්න මම මේක බලලා කියන්නම් කියලා එහෙම කියන්න බෑ. එතකොට මේ පරීක්ෂණ නිලධාරීන්ගේ තොරතුරු මත තමයි තීන්දුව වෙන්නේ. එතකොට වක්‍රවර සමාජයට පේන එක තමයි මේ අධිකරණේ දිගින් දිගට මිනිස්සු නිදහස් කරනවා. හැබැයි නිදහස් කරන හේතුව මේ පරීක්ෂණ නිලධාරී උදාහරණයක් විදිහට ඔබ ගත්තොත් එහෙම අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන කොමිෂන් සභාවේ දැන් ඉන්න සභාපති කවුද? හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් කෙනෙක්. හිටපු මේ පොලිස් නිලධාරීතුමෙක්. ඉතින් එතුමාට හැම වෙලාවෙම මම විශ්වාස කරන්නේ එතුමා තමන්ගේ පත්වීම් බලධාරියා වෙනුවෙන් ඔහුගේ මේ කැමැත්ත සහ ඒ වෙනුවෙන් මෙහෙවීමක් වෙනවා. ඒ නිසා තමයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ එක දේශපාලඥයන්ට වෙන විදිහකට සමහරවිට වෙන විදිහට කටයුතු කරන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ විමර්ශන නිලධාරීන්ගේ කාර්යභාරය මීට වඩා දේශපාලනෙන් තොර වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපේ නීතිපති දෙපාර්තමේන්තුව ඒකාබද්ධ අරමුදලින් වැටුප් ගෙවන ස්වාධීන ආයතනයක් බවට පත් කළ තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව, විගණන දෙපාර්තමේන්තුව වගේ රට පාලනය කරන්න පුළුවන් රට රඳාපවතින කුළුණු ස්වාධීන කරන්න ඕනේ. හැබැයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අල්ලස් මේ නීතිපති දෙපාර්තමේන්තුව කෙලින්ම පවර ගත්තා එතුමාගේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක වෙන විදිහට කටයුතු කරන්න. එතකොට ඒ පඩි ගෙවීම කරන්නේ අර ස්වාධීනව නෙමෙයි වෙන විදිහකට. ඒ නිසා සමහර විදිහට මතවාදයන් තිබෙනවා මේවා වලින් යම් සම්බන්ධතා අතර ගැටණයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න සමහර නිලධාරීන් මේ ජනාධිපති ලේකම් කාර්යාලවල අරලිය ගහ මන්දිරවල නීති නිලධාරීන් විදිහට වැඩ කරලා තියෙන අතීතයක් තියෙනවානේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ කාරණාවලදී අවසානයේ අර රටේ බලන් ඉන්න මිනිස්සුන්ට නීතිය පිළිබඳ විශ්වාසය තමයි බිඳ වැටෙන්නේ. ඒ වගේම නීති ක්‍රියාත්මක වීම වගකීම තියෙන විනිසුරුතුමාලා සහ තුමියලුත් ඊටාම අසරණ තත්යකට පත් වෙනවා මේ කාර්යභාරයෙන්. ඒ නිසා ඔබ කිව්ව කාරණාව හරි. මිනිස්සු බයින්න ඕන තරට නෙමෙයි. හැබැයි ඒක එහෙම කරන්නේ මිනිස්සු දන්නේ නැතිකම. ඒ නිසා අපේ වගකීම තමයි මම මේ ඔබතුමාත් එක්ක කරන මේ සාකච්ඡාවේ එක් වගකීමක් තමයි මේ පිළිබඳව සමාජ දැනුවත් කිරීම. ඒ නිසා තමයි මම කියන්නේ නීතිය සැමට සමාන වීම විතරක් නීතිපොතේ තියලා හරියන්නේ නැහැ. ඒව පේන්න තියෙනවා. ඒ පේන්න තියෙන නම් පරීක්ෂණ නිලධාරීන් හරි විදිහට කටයුතු කරන්න ඕනේ. පැහැදිලි. තොරණ නීතිඥතුමනි මේ ඔබතුමා දකින විදිහට දැන් අපේ රටේ මේ යුක්තිය වසදලීමේ ක්‍රියාවලිය දකුණු ආසියානු කලාපයේ අනිත් රටවල්ට සාපේක්ෂව ඉතාමත් නරක තැනකද තියෙන්නේ නැත්තර. ඒ කියන්නේ අපි ටිකක් මැද මට්ටමක ඉන්නේ අන්තිමම සවුත් උදැකලා. නේ දකුණු ආසියාතික රටවල් කියලා ගත්තොත් එහෙම මම හිතන්නේ මේ වෙද්දි අපි නම් අපේ ලංකාව පිළිබඳ ගත්ත චිත්‍රයේදී අපි ඉන්නේ ඊටාම පහළ මට්ටමේ. මීට වඩා විශාල විදිහට මේ ගෝත්‍රික සමාජ බෙදුම් තියෙන ප්‍රාන්ත 60 66ක් විතර තිබෙන ඉන්දියාවෙත් මීට වඩා හොඳ විදිහට
නීතිය ප්‍රවේශ වෙනවා සමාජ ප්‍රගමනය සඳහා. සමාජයේ යහපත් තත්ත්වයන් නිර්මාණය කරන්න. දැන් ඔබ බලන්නකෝ දැන් අපේ සරත්ෙන් සීලවා විනිසුරුතුමා හිටපු අග විනිසුරුතුමා දීපු තාම යහපත් නොවන තීන්දුවක් නේ අර දේශපාලන පක්ෂයකින් ඡන්දය අරන් තව එකකට පැන්නට ඒක නීත්‍ය අනුකූලයි එහෙම පයින්න පුළුවන් කියලා. එතනින් නිර්මාණය වෙච්ච අර්බුදයකින් මේ විශාල විදිහට ගියේ මේ. ඒ වගේම එතුමාම රූපවාහිනී වලදී කිව්වනේ මම මේ මහින්ද රාජපක්ෂ මහත්තයා අර මේ හෙල්පින් හම්බන්තොටට හිතේ දැම්මේ නෑ මට සමා වෙන්න කියලා. ඉතින් එතුමාම දන්නවනේ එතුමාගේ තනතුර එතුමා වැරදි විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වගේ කටයුතුත් තියෙනවා. එතකොට එහෙම ගත්තාම දකුණු ආසියාවේ රටවල් ගත්තාම අපේ ඔය සාක්කලාපේ රටවලු. එහෙම නැත්නම් අනිත් ඔය දකුණු ආසියාවේ රටවලට වඩා මම විශ්වාස කරන්නේ ඉතාම හොඳ ඉතාම දියුණු නීති තියෙනවා අපේ පොත්වල. හැබැයි ඉතාම අඩුවෙන් ඒ නීති ක්‍රියාත්මක වෙන රටක් විදිහට ගත්තොත් ලංකාව තමයි එකින්ම ඉන්නේ කියලා තමයි මගේ නම් දැක්ක. එතකොට මේ අපිට දැනගැනීමට ඔබතුමාට කියන්න පුළුවන් මේ අපි අහලා තියෙනවා දැන් නීතිය විවිධ ගුරුකුල තියෙනවා. දැන් මාක්ස්වාදී ගුරුකුලේ තියෙනවා ඊට පස්සේ යථාර්ථවාදී ස්වභාවික විද්‍යාවම තියෙනවානේ. දැන් ඕකෙන් අපේ රටේ මොකද්ද සාමාන්‍ය වඩා කිට්ටු තැන මොකද්ද ඔබතුමා විශ්වාස කරන විදිහට ඒ ගුරුකුලවල චින්තනයන්ගේ ප්‍රශ්නයන් නිසාද මේ එහෙම සම්බන්ධයක් තියෙනවද මේ නීතිය මිනිසුන්ට යුක්තිය වසදලීමේ ක්‍රියාවලිය? නෑ ඒක අර දේශපාලන විද්‍යාවේ ඉගැන්වීමේදී ගුරුකුල තිබ්බට අපේ රටේ නීති එහෙම ගුරුකුල නැහැ. අපේ රටේ නීතිය පදනම් වෙන්නේ ස්ථායි දෙකක. එකක් තමයි පොදු නීතිය, රෝම ලන්දේසි පොදු නීතිය. ඒ ඉතින් තමයි සිවිල් නීතිය සහ විවාහයන් දේපල සම්බන්ධ වූ දේවල් තිබෙන්නේ. ඒ වගේම ඉංග්‍රීසි නීතිය ඉතාමත් නවීන වූ ඉංග්‍රීසි නීතිය ඔය වාණිජ කටයුතු වලදී ඒ වගේ බලපෑමක් සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ ඉංග්‍රීසි නීතිය සහ රෝම ලන්දේසි නීතිය තමයි අපේ පවතින. ඊට අමතරව අපේ ප්‍රාදේශීය නීති තියෙනවා මුස්ලිම් නීතිය, උඩරට නීතිය, තේසවලාමේ නීතිය වගේම ඒවායින් වඩා ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ සමාජ කොටසක් විදිහට මුස්ලිම් නීතිය. හැබැයි කෙසේ වෙතත් අපේ එහෙම ඔබ අහුව ප්‍රශ්නෙට මට කියන්න තියෙන්නේ එහෙම ගුරුකුල අපේ නැහැ. එහෙම ඒ වලින් ආభాෂය ලබාගෙන සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිර්මාණය කරන මේ කියන්නේ උන්ගේ අදහස් මත නිර්මාණය වෙන නීති තියෙන්න පුළුවන්. හැබැයි නීති සමස්තයක් විතර අවසානයේ ගත්තාම වැටෙන්නේ මේ ඉංග්‍රීසි නීතියට සහ රෝම ලන්දේසි නීතියට සහ ගොඩක් ජාත්‍යන්තර ගිවිසුම් වලට අනුකූලව කරුණු. එහෙම හැර වෙන කටයුතු වලට දෙන්නේ නැහැ. අපේ රටේ මම අර මුලින් කිව්වා වගේ අපේ රටේ තාම හොඳ නීති පද්ධතියක් තිබෙනවා. නීති පොත් ගොඩ ගහලා තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව ඊටාම දුර්වල තැනක තමයි නීති ක්‍රියාත්මක වීමේදී තියෙන්නේ. ඔබතුමා හිතනවාද මේ අපේ රටේ දැන් ඔය සමාජ නම්මක් සිදු වෙන්නේ 77 විවෘතාර්ථ ක්‍රමයේ හඳුන්වා දීමත් සමග දැන් මේකට සමහර උගා විවේචන කියනවා වගේ දේවලුත් තියෙනවා. නමුත් ඒකේ මේ මොහොතේ මගහැරයා නොහැකි තත්ත්වයක් විදිහට තමයි සමහර දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ 74ට කලින් සහ 74ට පස්සේ මේ නීතිවල දේශපාලනයේ බද්ධ වීම වැඩි කමක් ඔබතුමා දකින්නවද? ඒ කියන්නේ විවෘත ආර්ථිකයත් එක්ක මේක සම්බන්ධයි කියලා ඔබතුමා හිතනවා. මේ 2000 අනිවාර්යයෙන් 1977න් පස්සේ ජයජයවර්ධන මහත්මයා විශාල විදිහට මේවා වලට මේ බලපෑම් කරන්න පටන් ගත්තා. ඒ නිසා එතුමාගේ කාලේ තමයි අර විනිශ්චයකාරතුමාලා ගෙවල් වලට ගල් ගෙහුවේ. ඒක තමන්ට අවශ්‍ය නීතියේ ඒ තත්ත්වයන් කටයුතු කරන්න බැරි වුණා. ඒ වගේම තමයි පෞද්ගලික කාලේ අපි දැක්ක ශිරාණි බණ්ඩාරනායක මැතිණිය තමන්ට අවශ්‍ය විදිහට අර දිවි නැගුම පනත සම්මත කරලා දුන්නේ නැති වුණාම පාර්ලිමේන්තුවේ දෙකපාසේ උන් ටිකක් දාලා එතුමියව ගෙනල්ලා එතුමියව හාස්‍යයට ලක් කරලා එතුමියට චෝදනා නගලා ඒවා මාධ්‍ය වලින් විශාල විදිහට ජනමතයට ආඳු කරලා තාම අසත්‍යනේ. දැන් අපේ රටේ මාධ්‍ය තාම වගකීම් විරහිතව කටයුතු කරන්නේ. උන්ට වගවීමක් නැහැ. තමන් කරන ප්‍රකාශය පිළිබඳව වගකීමක් ගන්න නැහැ, වගවීමක් නැහැ. ඕන දෙයක් කියනවා. අර කැලණි නයි වැඩමුවා වගේ කතානේ දිගටම කියන්නේ. හැබැයි ඒවා කිව්වට පස්සේ කවදාවත් ඒව නිවැරදි කරන්නේත් නැහනේ. එතකොට මේ රටේ කටයුතු කරන විනිශ්චයකාරතුමාලාට ඒ වගේ බලපෑම් වෙන්න පටන් ගත්තේ ඇත්තටම 1977න් පස්සේ තමයි. ඊට ඉස්සෙල්ලා අර අවුරුදු 100 ගාණක් අපි ඉංග්‍රීසියෙන් යටතේ පාලනය වෙලා ඇවිල්ලා ඊටාම ළඟනේ මේ 56 විප්ලවයේ ඕවම වෙලා බලේ හුමාරුනේ. එතකොට මිනිස්සු මේ නීතියට අනුගත වීම කියන එක ඊටාම ඉහළින් සැලකුවා. හැබැයි රටේ ඉහළම තනින්ම විවෘතාර්ථිකේ වැරදි නෑ. විවෘතාර්ථිකේ කළමනාකරණය කරගත්තා නම් අපි මීට වඩා ඉහළ තැනකට ඉන්න ඕන. මොකද අපි රටක් ලෝකයේ ඇතුලේ එක රටක් විතර ලෝකේ තියෙන අපේ රට ඇතුලේ නෙමෙයිනේ. අපිට අනිවාර්යයෙන්ම මේ කටයුතු කරන්න වෙන ලෝකෙත් එක්ක සම්බන්ධ. දැන් උදාහරණයක් විදිහට අපේ රටේ දැන් මේ වෙද්දි ලාභ ශ්‍රමයේ නෑ. අපිට ගම්මුදා හදන්න බෑ. අපිට
අපිට මේ රෙදි මහන ලොකු ව්‍යාපෘති හදන්න බෑ. දැන් ඒවට යල් පැනලා ගිහිල්ලා අපි දැන් එතන නෙමෙයි හිතන්නේ. දැන් උදාහරණයක් විදිහට කොළඹ සම්පූර්ණයෙන්ම වැඩ කරන ගොඩක් කම්කරුවෝ ලොකු ඉදිකිරීම් වල කම්කරුවන් ඇවිල්ලා ඉන්දියානු ශ්‍රමිකයන්. මොකද අපේ රටේ එහෙම ශ්‍රමයක් හිඟයි. ඒ අපේ රටේ ඒ අධ්‍යාපන මට්ටම, ඔවුන්ගේ දැනුම් තේරුම් මට්ටම පිළිබඳ වූ ඉහළ යෑමේදී ඔවුන් ඒවට එන්න කැමති නැහැ. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි ඒ 77න් පස්සේ මේ දේශපාලනයට සියලු දේ ගැට ගැහිච්ච නිසා. ඒක දේශපාලන පරම බලය දේශපාලකයා සතුයි කියලා සමාජයේ ඇතිවෙච්ච මතය සහ ඒ ක්‍රියාත්මක වීම තුළ නීතිය දේශපාලකයාට ඕන විදිහට හසුරවන්න පුළුවන් කියලා මතවාදයක් නෙහැදුනේ. ඒකනේ සමහර දේශපාලකයෝ කියලා පොලිසිය ස්ථානාධිපතිවරයාගේ පුටුවේ වාඩි වෙලා ස්ථානාධිපතිවරයාට බැලලා වැදිලා දොරවල් ඇරලා ඒ රැඳවියන් රැගෙන යනවා වගේ කතා අපි අහන්නේ ජනමාධ්‍යවල. ඒ කියන්නේ දේශපාලකයා හිටනවා තමන් තමයි සර්ව බලධාරී කියලා. හැබැයි එහෙම නෙමෙයි. ඒකට ඒක ක්‍රියාත්මක කරන නිලධාරීන් අර මං ඉස්සර කිව්වා වගේ සමහර නිවට නියාලු වෙලා තමන්ට තියෙන බලය තමන්ගේ මේ නිලැඳුමට තියෙන ගරුත්වය විනාශ කරගෙන කටයුතු කිරීම තමයි ඔක වෙන්නේ. ඒක වැඩිපුරම උනේ ඔබ කියන විදිහට 77න් පස්සේ තමයි. මොකද දේශපාලනය සහ නීති ඒකාබද්ධ වෙලා මේ අර පල්ලෙහා ජනපති පන්තිය බිහි වුණා මේ රටේ සියලුම ඊර්මාංශේ සූරාගෙන කාලා. ඒතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් නිදිනම අපිට මේකත් පැහැදිලි කරන්න දැන් නමුත් දැන් අපි ගත්තොත් දැන් ධනේශ්වරය හොඳට ක්‍රියාත්මක වෙන රටවල්. කියන්නේ කැපිටල් එක අපි කියන්නේ අපි ඇමරිකාව ගමු. දැන් ඒ වගේ රටවල් වල විවෘත ආර්ථිකය හොඳට දැන් දුවනවනේ. දැන් ඇයි ඒ රටවල් වල එතකොට ඔබ දකින්න විදියට නීතිය හොඳට ක්‍රියාත්මක වෙන්නේ සාපේක්ෂව? සාපේක්ෂව ඒ සමානාත්මතාවය ලැබිලා තියෙන මිනිස්සුන්ට නීතිය ඉස්සරහ සමානව සලකන්න සාපේක්ෂව එහෙම තත්ත්වයක් අපිට වඩා හොඳ තත්ත්වයක් තියෙන්නේ ඇයි ඒව ධනේශ්වර රටවල් වල? ඔබතුමා ඒ ගැන විග්‍රහයක් කොහොමද අපිට? ඕකේ විග්‍රහය කියන ඔගේ සරල උත්තරයක් තියෙනවා මේ ડોක්ටර්. ඒ තමයි මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්. මිනිස්සු දන්නවා තමන්ට ලැබෙන්න ඕන දේවල්. ඒ නිසා මිනිස්සු ඒ සම්බන්ධයෙන් මේ සටන් කරනවා. දැන් ඔබ දන්නවද ඔබට තියෙන අයිතිවාසිකම්? ඔබට මේ දැන් උදාහරණයක් විදිහට මේ රාජ්‍යයෙන් පුරවැසියාට ලැබිය යුතු දේවල් මොනවද කියලා පුරවැසියාට මේ අඩු ගන්න අදහසක් තියෙනවා. දැන් රාජ්‍ය අපේ සැමන් ටින් එකේ ඉඳලා පරිප්පු ඇටේ ඉඳලා පුළුවන් තරම් අපේ බදු අය කරන උදාහරණයක් විදිහට ඔබ වාහනයක් ගන්නකො. වාහනය ලංකාවට එද්දි 150ක් කර 100ක් කර ටැක්ස් එකක් ගන්න. ඒක ඊට පස්සේ ආය රේගු බදු ගන්න. ඊට පස්සේ ලියාපදිංචි බදු ගන්න. ඊට පස්සේ දුන් සහතිකය කියලා ගන්න. පුළුවන් තරම් මිනිස්සුන්ගේ සල්ලි අරගෙන ගිහිල්ලා ඔබ රාජ්‍යයට මෙච්චර සල්ලි ගෙවලා මෙච්චර මුදල් ගෙවලා ගේන වාහනේ හදිස්සියකට ප්‍රධාන පාරක් අයිනේ පාක් කරන්න පුළුවන්ද? ඒකට දුවගෙන ඇවිල්ලා ටිකට් එකක් ගන්න. හරිද? ඉතින් මම කියන්නේ මේ මිනිස්සුන්ගේ පුළුවන් තරම් මිනිස්සුන්ගේ දේවල් රාජ්‍ය විසින් ගන්නවා මිසක් රාජ්‍ය පුරවැසියාට ලබා දෙන්නේ මොකුත් එහෙම දෙනවා කියලා දෙයක් නැහැ. දැන් එහෙම දියුණු රටවල මිනිස්සු දන්නවා රාජ්‍යයේ වගකීම සහ පුරවැසියාගේ වගකීම මොකක්ද කියලා හරියට විභේදනය කරලා දන්නවා. ඒ නිසා ඔවුන්ට පුළුවන් තමන්ගේ අයිතිවාසිකම දිනා ගන්න. සමහර. හැබැයි ලංකාවේ ගත්තොත් එහෙම ඒක අනිත් පැත්තේ තියෙන මිනිස්සු දන්නේ නැහැ තමන්ට තියෙන අයිතිවාසිකම්. ඒ නිසා තමයි තමන්ගේ සල්ලි වලින් හදපු මේ ගුවන් පාලම් තමන්ගේ සල්ලි වලින් තමන්ට බදු ගහලා හදපු යන්න මේවා වලින් ඒ ලොකු යාන වාහනින් නායකයෝ යද්දී අර කිරිසප්පියෝ වඩාගෙන වැටවල් ගාවට වෙලා අත්වනන්නේ මේ දැන් ඒගොල්ලෝ ගෙදරින් ගෙනලා හදපු දේවල් වගේ මිනිස්සු දන්නේ නැහැ මේවා. හරි පව් රටක් විදිහට පව් ජාතියක් විදිහට පව් ලාංකීය ජාතිය විදිහට අපි පව් සමස්තයක් විතර මේක ජීවත් වෙන මිනිස්සු ඔක්කොම පව්. එතකොට මේ ඔබතුමා හිතන්නේ දැන් මම මෙහෙම කියත්තොත් හරිද දන්නේ දැන් මේ අපේ නීතියේ සංවිධානාත්මක බව හොඳයි නීතිය කියන කොටසේ. නමුත් නීතියට පරිබාහිරව යුක්තිය පසඳරීමේ ක්‍රියාවලිය තුළ තියෙන අනිකුත් තැන්වල අරුබුද ගොඩක් තියෙනවා. ඒතකොට දේශපාලනයේ විසින් ඒවා හසුරවනවා. ඒ හසුරවීම නිසා ඒවට තියෙන ඒ සම්බන්ධතා නිසා මේ යුක්තිය පසඳරීමේ ක්‍රියාවලියට ගැටලුවක් තිබෙනවා. දැන් නීති ප්‍රතිසංස්කරණය වීම තුළින් මේකට විසඳුමක් අපි දැන් ප්‍රතිසංස්කරණය සම්බන්ධ අපේ මූවමන්ට් එකක් තියෙනවා දැන් අපේ රටේ මේ නීති අල්පැන ගිහිල්ලා එහෙම කියලා. ඒක තුලින් මේක විසඳනවද දැන් ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනකද එතකොට මොකද්ද ඔබ දකින්නේ? නීති ප්‍රතිසංස්කරණ මේ ජාතික ව්‍යාපාරය අපේ ගරු පාර්ටි චම්පියන් කමතුමාගේ ප්‍රධානත්වයෙන් ඇදෙන දෙයක්. උදාහරණයක් විදිහට ඒකෙදි අපි දැක්කා රටේ අපරාධ නීතිය ඇතුලේ තියෙනවා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ දඬුවම් නීති. හැබැයි සමාවෙන්න රටේ සිවිල් නීතියට. ඒකට අධිකරණයට අපහාස කරාම දඬුවම් දෙනවා. හැබැයි මේ රංජන රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වූ අධිකරණයේ දඬුවම් නියම කිරීමේ සම්පූර්ණ අභිමත බලයක් තමයි අධිකරණයට තියෙන්නේ. ඒක
මාස 6ක් මාස 2ක් අවුරුද්දක් අවුරුදු 2ක් අවුරුදු 6ක් වෙයි ඕනම කාලයක් අධිකරණ අභිමතය. එතකොට ඒ සම්බන්ධයෙන් වූ නීති ප්‍රතිසංස්කරණ කමිෂන් සභාවේ කමිෂම විසින් එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුමා විසින් පාර්ලිමේන්තුවට පුද්ගලික පනතක් ඉදිරිපත් කරා සභාගත කරා මේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ යම් අඩුපාඩු තියෙන තැන් හරියට හොයලා බලලා. එතකොට හැබැයි ඔබ කිව්ව කාරණාවට මම එකඟයි මේ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ නීතියවත් මේ තියෙන අඩුපාඩුකවත් නෙමෙයි. අර ඉහළ තැන ඉඳලා පල්ලෙහාට වෙනකම් ගත්තොත් එහෙම රටේ නීති ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ තියෙන දුර්වලතාවය. ඔබට මතකද දන්නේ මේ එක්තරා වකවානුවක අර විමල් වීරවංශ මහත්මයා ගියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉස්සරහා උද්ඝෝෂණයක් කරන්න. නේද? ඒ උද්ඝෝෂණය කරන වෙලාවේ පොලිසියෙන් ඊට නැවැත්තුවා. මොකද හේතුව අපි ජාත්‍යන්තරව පිළිගත් සම්මුතියන් අනුව බෙදලා තියෙන රටක් විදිහට එහෙම ජාත්‍යන්තර ආයතන ඉස්සරහා එහෙම කටයුතු කරන්න ඉඩ දෙන්න බෑ. හැබැයි ඔබ ඒ වගේම රූපවාහිනී දකින්න ඇති විමල් වීරවංශ මහත්තයා එවකට මේ ජනාධිපති ආරක්ෂක ලේකම්තුමාට දුරකථනයෙන් අමතලා ඉහළ පොලිස් නිලධාරියට ෆෝන් එක දෙනවා. ඒක ජනමාධ්‍ය වල ගියානේ. එතකොට පොලිස් නිලධාරියට අහන්නේ මේ ආරක්ෂක ලේකම්තුමා මොකද්ද? තමුසලට කවුද උතන්ට යන්නේ කිව්වා. වහාම යවනවා තමුසලාගේ මේ ලොක්කව මන් දැන් මාරු කරනවා කිව්වා. එතකොට අර නීති ක්‍රියාත්මක කරන මිනිස්සුනේ අසරණ වෙලා එතනින් යන්නේ. එතන හිටිය ඊට පස්සේ අර කොල්ලෝ බල්ලෝ ඔක්කොම එකතුලා අර තොප්පිය ගලවලා තොප්පිය ගලවන්න ගහලා ඉතින් ඒ වලින් හාස්‍යයට ලක් වෙන නීතියනේ. කියන්නේ මේ පුද්ගලයාගේ දැන් එතුමා ඒ දුරකථනය ලබා නොගෙන හිටියා නම් එතුමාගේ තනතුර යනවා. ඒක හරි. හැබැයි එතුමා ඒක ලබාගෙන හරි සර් කියලා හරි එතුමාගේ රාජකාරිය කරන්න. එතන. ඒක ඊට වඩා ප්‍රශංසනීය වැඩක්. හැබැයි වැඩේ තියෙන අපේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරී ඔය විශේෂයෙන්ම 74 පස්සේ කොන්ද බිඳගත්ත තමන් වෙනුවෙන් විතරක් වැඩ කරන මිනිස්සු මිසක් රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු නෙමෙයි. ඒ නිසා අපිට බලාපොරොත්තු තියාගන්න බෑ ඔවුන් ඉතා හොඳට වැඩ කරයි කියලා. හැබැයි අර අපි ඔබ කිව්වා වගේ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඒ කොඳු බිඳගත්ත නායකයෝ නැත්තම් මේ නිලධාරීන් තුල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පැහැදිලි. හොඳයි අපේ සාකච්ඡාවේ 8ක් පමණ දැනට ගෙවේ ගිහිල්ලා තිබෙනවා. අපි සෑම සතියකම සිකුරාදා දිනවල රාත්‍රී 8ට තමයි මේ ෆේස් ටු ෆේස් වැඩසටහන මගින් යම්කිසි විෂය ප්‍රවීණයෙක් හෝ සමාජ ක්‍රියාකාරකයෙක් සමග අදහස් වමාරු කරගන්නේ. අද අපි ආරාධනා කරේ සමාජ ක්‍රියාකාරකයෙක් වගේම නීතිඥයෙක් ලෙස නමක් දිනාගෙන සිටින අපේ රජයේ කොඩිදුවක් වූ හිතවත් නීතිඥතුමාට. එතුමා සමග අපි සාකච්ඡා කරන නීතිය සහ දේශපාලනය පිළිබඳව. හොඳයි ඔබතුමාගෙන් මම අහන්න කැමතියි මීළඟට දැන් අද දින ඔබතුමා යම්කිසි නඩු කටයුත්තකට සහභාගී වුණා අපේ හිටපු අමාත්‍ය පාර්ලි චම්පරණක මැතිතුමාගේ. ඒ සම්බන්ධ මම දැක්කා මාධ්‍ය කීපයක පළ වෙලා තිබෙනවා වාර්තා කීපයක්. මොකද අද සිද්ධ වුණේ සහ අපිට ඒක ප්‍රේක්ෂකයන්ට කියන්න. මේමයි දැන් ඒකෙදි දැන් උදාහරණයක් විදිහට මීට පෙර නඩු අවස්ථාවේදී ගරු පාර්ලි චම්පිකරණක ඇමතුමාට හදිසි අසනීප තත්ත්වයක් නිසා එතුමා රෝහලගත වීමක් වුණා දින දෙකක්. ඒ අවස්ථාවේ ඉදිරිපත් කරපු වෛද්‍ය වාර්තාවක් අධිකරණයට පුළුවන් ඒකේ සත්‍ය දසත්‍ය දැනගන්න යම් පරීක්ෂණයක් කරන්න. ඒ පරීක්ෂණය අනුව නිතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් කරා. ඒ අනුව කටයුතු කරා. හැබැයි මෙතනදී ඔබ දකින්න ඇති එතුමා අධිකරණයෙන් අද එළියට ඇවිල්ලා එද්දී ගියේ මාධ්‍ය සාකච්ඡාවේදී දුරකථනයකින් යම් පුද්ගලයෙක්ගේ ප්‍රකාශයක් එළි දැක්වුවා. ඒකෙදී ඒ ප්‍රකාශය කරන්නේ මේ ඇවන්ගාඩ් සභාපතිතුමා නිශංක. ඒතර නිශංක මහත්මයා කියනවා රාජිත සේනාරත්න ඇමතුමා ලෑස්තිලා ඉන්න. චාම්පිකරණක ඇමතුමා ලෑස්තිලා ඉන්න ජම්පරය අඳින්න නැත්නම් මේ ඕගලන්ට අපි දැන් ජම්පරය අඳින්න කියන එක නැතත් ඕගලන්ට අපි දැන් නඩු දාලා තියෙන්නේ කොරෝනා නිසා ඒක ක්‍රියාත්මක කරගන්න බැරුණා. ඒ නිසා දෙයිය බුදුන් වැඳලා ලෑස්තිලා ඉන්න යන්න කියලා. දැන් ඔබ බලන්න එතකොට මේ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නැත්නම් ක්‍රියාත්මක කරන තැන්වල ඉන්නේ මේ වගේ ජාවාරම්කාරයෝ. මේ ජාවාරම්කාරයන්ටගේ අවශ්‍යතාවය අනුවද මේ නීති ක්‍රියාත්මක වෙන්නේ. අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් එතුමාගේ ওই නඩුව ගත්තොත් එහෙම එතුමාගේ මේ නඩුවේ මේ මහාධිකරණයට යන මේ නඩුවේ පැමිණිලිකාරයා ගරු චමාල් රාජපක්ෂ අමාත්‍යතුමා. චමාල් රාජපක්ෂ අමාත්‍යතුමා තමයි මේ කොළඹ අපරාධ කොට්ටාසෙට මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න මේක මේ හොයලා බලන්න කියලා. දැන් එතුමාලාගේ දේශපාලන හෙන්චයියන්ට එක විදිහකටත් රටට අනාගතයක් දකින්න පුළුවන් නැත්නම් රටේ ඇත්තටම මේ රටේ අනාගතයක් තිබෙනවා නම් මේ රට වාසනාවන්ත නම් ඔබ මම වාසනාවන්ත නම් මේ රටේ ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ. කවදා හරි කාලෙක ওই චම්පිකමතුමා දර්ශනයක් හැකියාවක් තියෙන මිනිස්සෙක්නේ. එතකොට එවැනි මිනිස්සයෝ අර කතාවක් තියෙනවා කෙලින් ඉන්න මේ ඇනේටනේ ඉස්ලාම මිටිපාර වදින්නේ. නැවිච්චුන්ට වදින්නේ නැහැ.
ඒක තමයි වෙන්නේ. එතකොට මේ ජාවාරාම්කාරයන්ට ප්‍රශ්න තියෙන දේශපාලනඥයන්ට ප්‍රශ්න තියෙන මිනිස්සු එක පෙළට තියලා වෙඩි තියන්න මේ උත්සාහ කරන්නේ. ඒකට මාධ්‍ය භාවිතා කරනවා වැරදි විදියට. කියන්නේ ඒකපාර්ශ්විකව තමන්ගේ කතාව විතරක් කියන දා මව්බිම ගත්තොත් ටිරානලස් මහත්තයාගේ රාඩා නඩුව නැත්තම් එතුමා LTT එකට සල්ලි දුන්නා කියලා එතුමාගේ ගෙදරට බෝම්බ ගහපු වෙලාවේ මංගල සමරේ එතුමා ළඟ තියාගෙන තමයි එතුමා අඬන්න කියන්නේ. අපි නෙමෙයි මේම බැසි රාජපක්ෂ මහත්තයා සල්ලි දුන්නා අරකයි මේකයි කියලා එතුමාගේ ගෙදරට බෝම්බයක් ගහපු වෙලාවේ මංගල සමරේ එතුමා ළඟ ඉඳි කියන්නේ. එහෙම කියපු මිනිස්සයා තමයි දැන් ඔය රාජපක්ෂවරුන්ට එකතු වෙලා එතුමා ওই දිගින් දිගටම මේ චාම්පි කරනවා කැමතුමාට සහ ඔය එතුමාගේ පක්ෂයේ ඉඳලා ඉවත් වෙච්ච ඔය මේ විදුලි බල ඇමතුමා එකතු කනිෂ් තෙල් ඇමතුමා එකතු වෙලා යම් යම් කටයුතු කරා කියලා අපිට ආරංචි ලැබෙන්නේ. ඉතින් එවැනි මේ ටිරානලස් මහත්තයාගේ පත්‍රයකින් අපිට ඉතින් සත්‍ය මේ හොයාගන්න බෑනේ. ඇත්තටම ඔබ ගත්තොත් ඒ ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ අවශ්‍යතාවය මතනේ හැමදේම සිද්ධ වෙන්නේ. මම දැක්ක අද පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රනාන්දු මන්තුමා කියනවා යම් යම් නාලිකා කීපයක නම් කියලා එහෙම අපව බෑන් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක වැරදිනේ. ඒ කියන්නේ විරුද්ධ මතයක් දරන්න බැරිද මේ රටේ? ඒ වගේ අර ඊටාම යහපත් විදියට කටයුතු කරන අවුරුදු ගාණක් අමාත්‍යාංශ දරපු පුද්ගලයෙක්ට යොමු කරන්න තියෙන එකම දේ තමයි පිටිපස්සෙන් ඇවිල්ලා හපපු වාහනයක මේ සම්බන්ධයෙන් වූ නඩුවක්. ඒකෙදි තවත් කාරණාවක් තමයි අපි ඉදිරිපත් කරා. ඒ වෙලාවේ ලංකාවේ ලියාපදිංචි කරන්න බැරි මේ මෝටර් බයික් එකක් 1000cc මෝටර් බයික් එකක් ගෙනල්ලා ඒක හැප්පුවාම අඩු ගානේ කිසිදු පරීක්ෂණයක් කරන්නේ නැහැ මේ බයික් එක ලංකාවට ආවේ කොහොමද කියලා. හරිද? එතකොට මේ සම්පූර්ණයෙන්ම අපි ඇත්තටම ඔබේ මගේ ජීවිතයේ රඳාපවතින්නේ අපේ අතේ නෙමෙයිනේ. මේ අනිකුත් සමාජ බලවේගයන් සහ සමාජ පුද්ගලයන්ගේ. උදාහරණයක් විදිහට මම පාරට බැලලා යද්දි කොහේ හරි ඉතිනේ වාහනයක් කියලා මම නැති වුණොත් ඒක බලපාන්නේ මගේ වරදක් නිසා නෙමෙයි. ඒ වගේ තමයි මේ ඒ අදාළ විඳිත දරුවා යම් දෙයක් වුණා නම් ඒක ඔහුගේ නොසලකිලි. ඔහුගේ සහායක නොසලකිලි. ඔහුගේ අධික වේගය. හැබැයි මේ සීලුම් දේවල් පස්සේ දාලා මේකට මේ චම්පික ඇමතුමාගේ නම ගාවලා. හරිද? මේ එතුමා හිටපු එකක් නෙමෙයි නම ගාව. මොකද එතුමා හිටියේ නැහැ කියලා මිරිහාන විශේෂ විමර්ශනයක් කළා තමයි මේ කටයුතු ඉදිරිපත් කළ තිබ්බ අංක 7 මහේස්ත්‍රාත් උසාවියේ. එතකොට එතුමාගේ නම ගාවලා මේක දේශපාලන දඩේම බවට පත් කළා තියෙන නිසා අපි කියන්න තියෙන්නේ මේ අර එතුමා ඒ වගේ පුද්ගලයන් රටට ආදරය කරන මිනිස්සුන් විනාශ කරාම අන්තිමට මුඩු බිමක් ඉතුරු වෙන්නේ. එහෙම මුඩු බිමක් ඉතුරු වුණාට මේ ඉන්න ගෝම් පාලකයන්ට හරිම ලේසි මේ විදිහට මේක කරගෙන යන්න කැල විකුණනවා. ඒක තමයි මේ වෙන්නේ. එතකොට දැන් ඒ කාරණාවත් එක්ක අපිට පැහැදිලි වෙනවා දැන් වර්තමාන යුගයේ මම හිතන්නේ ඔය දේශපාලනයේ නීතිය සමග සෙල්ලම් කරන නීතියට බලපෑම් කරන අවස්ථාවක් විදිහට ඔය දැන් ඔය කියන මේ නඩු කරය. ඒ වගේම මේ දැන් ඔබතුමා දකින විදිහට දැන් මේක විවේදනය කරගන්න. ඒ කියන්නේ අපි දන්නවා දැන් නීති හදාරපු අය විදිහට ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන කුළුණුතුමක් තමයි ප්‍රධානමන්ත්‍රී රාජ්‍යයක් පවතින. මේක සංවර්ණ තුනන කියලා check and balances කියලා අපි කියනවා. ඉතින් මේක ගැටගැහිලා යන විදියක් තියෙනවා. එතකොට දැන් මේක විභේදනය කරන්න ඇත්තටම නීතිඥයෙකුට පුළුවන් ද අපේ වගේ රටක කොතනින්ද පටන් ගන්න ඕන? ඔබතුමා දකින විදිහට දැන් කොතනද මේකේ මුල? ඒ කියන්නේ අපි කොහොමද මේක මේ ඔබතුමාට අවස්ථාව ලැබෙනවා කියලා මොන හරි ඵලයක් මේක නිවැරදි කරන්න මොන හරි විදියකට කිසි දවසක එතකොට ඔබතුමා කොතනින්ද පටන් ගන්න මේ දැන් කියලා අපිට පොඩ්ඩක් කියන්නකෝ මේක කොහොමද විසඳගන්නේ කියලා ප්‍රශ්න. මේක පටන් ගන්න ඕනේ ඉතින් පාර්ලිමේන්තුවෙන් තමයි හොරා කාලේ ඉන්න උන් ඉස්සලාලා දඩු කඳේ ගහන්න. දැන් මේ අද රටේ පවතින මේ ප්‍රශ්න වලට ඔක්කොටම ප්‍රශ්නය මේ මිනිස්සුන්ගේ හොරා කෑමනේ. දැන් ඔබට මතක ඇති හිටපු විගණකාධිපතිතුමා අර ගාමිණී මහත්මයා ප්‍රකාශයක් කරනවා එක් අවස්ථාවක රටේ වත්මන් ණය අපි 100ක් කියලා ගත්තොත් ඒ ණය වලින් කරපු වත්කම් ඒ කියන්නේ ගොඩනැගිලි ඉදිකිරීම වගේ අපිට තියෙන 30%. එතකොට ඉතුරු 70ම මේ අන්තරස් දාන්න වෙලා. ඒ කියන්නේ ඒ සල්ලි ණය ගත්තට ඒවෙන් දේවල් හදලා නැහැ. එතකොට උඩ ඉඳලා තමයි මේක සුද්ධ කරන්න එන්න ඕනේ. එතකොට උඩ ඉඳලා තමයි නිර්භීත නායකයෝ එන්න ඕනේ. ඒ වගේම තමයි නිර්භීත මේ පරිපාලන නිලධාරීන් එන්න ඕනේ. නිර්භීත පොලිස් නිලධාරීන් එන්න ඕනේ. නිර්භීත කොස්තාපල්වරයෙක් එන්න ඕනේ. නිර්භීත ට්‍රැෆික් මේ දැන් උදාහරණයක් විදිහට ඔබ දැක්කනේ කලුතර මේ හයිවේ එක්ස්ප්‍රස් එකේදී
අර පොලිසිය මහත් එක්ක මම තව OICත් එක්ක බීලාවේ කියලා කටයුතු කරද්දී ඒ පොලිස් කොස්තාපල්තුමා ඒක කැමරා කරනවානේ. ඔහු බය නැහැනේ. ඔහු නිර්භීතයිනේ. ඔහුගේ රාජකාරියට ඔහු අවංකයිනේ. එතකොට ඔහුගේ රාජකාරියට අවංක වීම නිසා OIC කතා කළා ඔඩ කුමාර පුතු කියලා මිනිහා මාර් ට්‍රාන්ස්ෆර් එකකුත් දෙනවනේ. දැන් හරිනම් කරන්න ඕනේ මිනිහා වේගේ එතන මේ හයිවේ එකේ ස්ථානාධිපති කරලා දාන්න ඕනේ. එතකොට තමයි ඔය එකෙක්වත් බීලා යන්නේ නැත්තේ. ඔය රාජකාරිය හරියට කරන මිනිස්සුන්ට ගහලා ඉවර කරන. ඒ නිසා ඒවනේ හදන්න ඕනේ. අර මේ සිංගප්පූරුව මහතිර් මොහොමඩ් පටන් ගත්තාම ඉස්සෙල්ලාම කරේ පොලිසිය තමයි සම්පූර්ණයෙන්ම සුද්ධ කරේ. 80ක් විතර සුද්ධ කරා එළියට දැම්මා. ඒ වගේම ඊට පස්සේ පිළිණු වෙලා තිබ්බ ඒ වගේම මේ වංචාකාර පුද්ගලයෝ විශාල විදිහට අල්ලලා සිරදඬුවම් නියම කරා, රටින් පිටුවහල් කරා, දඬුවම් කරා. අන්න ඒ වයින් පටන් ගන්න ඕනේ. මේ රටේ ධනය හොරා කාපු මිනිසුන්ගෙන් ඉස්සෙල්ලා මේ ධනය අත්පත් කරගන්න ක්‍රියාවලියක් හදන්න ඕනේ. ඒ වගේම මේ සිස්ටම තියෙන තත්ත්වයන් මේ සම්පූර්ණයෙන්ම අල්ලස දූෂණයෙන් තොර කරන්න ඕනේ. සහ ඒකට නිවැරදි නායකත්වයක් තියෙනවා. දැනට එහෙම නායකත්වයක් නැහැ. මේ බයිලා කියන වැල් බයිලාකාරයෝ තමයි ඉන්නේ නිකන් අර මොනවාද මේ අපි ඔය කතාවට ගමේ මිනිස්සු කියන්නේ අර මේ මල් ගස් ලැබුවා වගේ තියෙන එක. මල් තියනවා මාර විදියට හැබැයි ප්‍රතිඵලයක් නැහැ. ඒ වගේ තමයි මේ නායකයන්ගේ ඉන්න කතා ගොඩාක් නම් තියෙනවා ආන්න හරි ආසයි. ඇති මගුලක් නැහැ. ඇති දෙයක් නැහැ. කිස් මිනිස්සු. එතකොට මේ එකත් එක්ක මේ මට අහන්න තියෙනවා දැන් නීතිඥවරු විදියට. ඒ කියන්නේ අපි දන්නවා මේ නීතිඥවරුන්ගේ සංවිධානයක් තිබෙනවා අපේ රටේ බාර් ඇසෝසියේෂන් එක. එතකොට ලොකු බලපෑමක් තියෙනවා මම හිතන්නේ. ඒ කියන්නේ ඒක තරගකාරී ආයතනයක්. ඒ කියන්නේ ඡන්ද තියෙනවා, ප්‍රසිද්ධ නීතිඥවරු ඉන්නවා. දැන් මේ කාරණාව මේ නීතිඥවරුන්ට අවබෝධ වෙන්න ඕනනේ. මම දන්නවනේ. ඒතකොට නීතිඥවරුන්ගේ මැදිහත් වීම දැන් ඔබතුමා නීතිඥවරේ ක්‍රියාකාරීව ඇත්තටම අමුවේ අටතු කරන මම උපාධියක් ලබාගෙන තිබෙනවා. ඔය සම්බන්ධව අපිට ඒකේ පොඩි මදිකමක් වගේ ඔබතුමාට හිතෙන්නේ නැද්ද නීතිඥවරුන්ගේ මේකට මැදිහත් වීම? දැන් ඔබතුමා දොස්තරවරයෙක් වගේම නීතිඥවරයෙකුත් වෙනවනේ. එතකොට දැන් ඔබතුමා හිතලා බලන්න පෞගිය කාලයට වඩා ඉතාම ධනාත්මක මැදිහත් වීමක් නීතිඥ සංගමයේ විසින් අපේ ඉන්න සභාපතිතුමාගේ මඟ පෙන්වීමෙන් ඉතාම ධනාත්මක මැදිහත් වීම යම් අවස්ථාවලදී කරන බව අපිට පේනවා. පෞගිය අවස්ථාවේ රටේ පවතින මේ දේශපාලන තත්ත්වය පිළිබඳව එතුමාලා ප්‍රකාශ කළ තිබ්බා. ඒවා ඉතාම ධනාත්මක වැඩ. එතකොට දැන් රටේ නීතිඥ සංගමයකට මැදිහත් වෙන්න පුළුවන් ප්‍රමාණය. දැන් උදාහරණයක් විදිහට රටේ වෛද්‍ය සංගමයට නැත්නම් රටේ ප්‍රවාහන ශේෂ්ඨයන් වලට පුද්ගලික බස් රථ රියදුරන්ගේ සංගමයන් වලට ඔවුන් යම් වෘත්ති ක්‍රියා මාර්ගයක් ගත්තොත් රටට දැනෙනවා. රට හිර වෙනවා. හැබැයි මේ නීතිඥ වෘත්තියේ ගත්තාම ඒක රටට දැනෙන ප්‍රමාණය අඩුයි. ඒක එක පැත්තක්. අනිත් එක තමයි රටේ උගත් බුද්ධිමත් සහ නැනවත් බවින් පිරිච්ච නීතිඥවරු දැන් ගොඩක් බහුතරයක් තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න මිසක් මේ සමාජ වෙනස් වීමක් සඳහා මේ මැදිහත් වීම කරනවා අඩුයි. බහුතරයක් අපි දන්න පෞද්ගලිකව මම දන්න අපේ ඇයි ඔබතුමා හිතන්නේ ඇයි නෑ ඔහු විශ්වාස කරනවා උන්ට මේ රටේ අනාගතයක් නෑ කියලා. ඒක තමයි මම කියන්න උත්සාහ කරේ. බහුතරයක් රටේ මේ දැනුගත් නීතිඥවරු තමන්ගේ දරුවන් විදේශගත කරන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට දැන් එහෙම දැන් උදාහරණයක් විදිහට යාපනයේ පැත්ත ගත්තොත් ඒ යාපනයේ පැත්තේ ඉන්න දරුවන්ගෙන් A level පාස් නැත්නම් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙලා ඉන්න දරුවෝ යාපනයේ ඉතුරුලා නැහනේ. ඔක්කොම කැනඩාවේ එංගලන්තේ ඔය ඇමරිකාව වගේ රටවල ඉන්නේ. ඒ රට දැන් යාපනයේ ඉතුරුලා ඉන්නේ මොකද්ද? මිනිස් රොඩු. ඒ කියන්නේ මිනිස්සු හැබැයි රොඩු හවසට බීගෙන පාරේ ඉඳගෙන කිසිදු දැක්මක් නැහැ, කිසිදු අදහසක් නැහැ. දැන් එහෙමනේ වෙලා තින් දැන් අපේ රටේ මිනිස්සුන් දැන් අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ මේ දැන් ගෑස් පුපුරනවනේ ගෙදර. දැන් ගෑස් පුපුරන්නේ කාගේ වරදින්ද කියලා අපේ මිනිස්සු උපකල්පනය කරන්නේ නැහැ. එතකොට දැන් ගෑස් එක පොලිමේ ඉඳලා ගැනීම ජයග්‍රහණයක් බවට පත් වෙලා නැති. මේ පොලිමට යවපු එක මේ යවපු සිස්ටම් එක නෙමෙයි. දැන් කොහොම හරි මම මේක ගත්තනේ කියලා ඒක ජයග්‍රහණයක් බවට පත් කරගෙන ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා බුදිය ගන්න එකනේ කරන්නේ. දැන් හැබැයි මේ එහෙම නෙමෙයි වෙන්න ඕනේ යකු. මේක මේ තත්ත්වයට පත් කරපු මේ ගෑස් සංයුතිය වෙනස් කරපු ඒ නිලධාරීන් ඔහුන්ට විරුද්ධව දැන් වෙන රටක දැන් උදාහරණයක් විදිහට ජපානයේ දුම්රිය පැයක් ප්‍රමාද වුණා කියලා දුම්රිය ඇමතුමා ඉල්ලා අස්වෙනවා. දැන් අපේ රටේ වෙළඳ ඇමතුමා මහා කන් දෙකට නිකන් කට තිබ්බට අර සක්කරගේ පුතා වයිමාවත් කරන්න පුළුවන් අරමයකට කරන ඉටි ගෙඩියක් නැහනේ. කයිය විතරයි අර මංකෝ වගේ මල් පැපොල් කතා විතරයි. හරි හිස් මිනිස්සු. ඉතින් ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔය වගේ දේවල් තමයි. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ රටේ නීතිඥවරු අපි හැමතිස්සෙම අපිට සම්බන්ධ වෙන නීතිඥවරු විදියට අපි ගොඩක් මිනිස්සුන්ට කියන්නේ මේ රට හදන්න පුළුවන් අපිට අපි නිදහස් අධ්‍යාපනය හැදුවා. දැන් මම හේවා විතරන මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වුණා.
දැන් මට අපිට නිදහස් අධ්‍යාපනයේ තිබුණේ නැත්තම් කන්නංගර මහත්තයා මේක ගෙනාවේ නැත්තම් අපිටත් එන්නේ ওই ගස්ගල් වල පොල් කඩන්නයි ওই කුලි වැඩක් කරන්නනේ. එතකොට අපේ යුතුයකමක් තියෙනවානේ මේ මහ ජනතාවගේ සල්ලි වලින් ගුරුවරුන්ට පඩි ගෙවලා අපිට නිකන් ඉගන්වනවා නම් යම් විදියකට හෝ සමාජ මෙදිහත් වීමක් කරලා යම් විදියකට හෝ හරි වැරද්ද මෙන්න මේකයි කියලා පෙන්නලා දීමේ පරම වගකීමක් ඔබට මට අපිට තියෙනවානේ. එතකොට ඒ වගකීම අවබෝධ කර ගැනීම සමහර පුද්ගලයන් දකින්නේ මේ පුද්ගලිකව කරදරයක් විදියට. දැන් නෑ අපි විතරක් මේ වැඩේ කරගෙන අපි ගොඩ ගියාම ඇති වගේ අර ධනවාදයෙන් අර ඔබ කිව්වා වගේ අර විභේදනයක් ඉස්සලා කිව්වා වගේ ධනවාදයෙන් අර දැඩි පුද්ගල වාදය නෑ ඔබ හැදෙන්න ඔබේ ගෙදර කට්ටිය හදාගන්න ඔබ සල්ලි හොයන්න ඔබ තැනකට යන්න සමාජය ගැන හිතන්න එපා වගේ කතා ටිකක් නේ ඔළුවට කිඳා බහැලා තියෙන. ඒ නිසානේ පුළුවන් තරම් මේ තමන් ගැන හිත මේ කටයුතු කරන සමාජ පන්තියක් විදිහට කණ්ඩායමක් විදිහට මිනිස්සු එක්රාස් වෙන්නේ නැහැ. ඒක නිසාම තමයි මම අර කිව්වේ පොලිමේ ඉඳලා ගෑස් ටැංකියක් ගැනීම ජයග්‍රහණයක් වෙනවා. හැබැයි පොලිමේ ඉන්න මිනිස්සු ඔක්කොම එකතු වෙලා ඒකට විරුද්ධව යම් මේ බලවේගයක් නිර්මාණය කරොත් ඒක මහා සමාජ බලවේගයක් බවට පත් වෙනවා. දැන් 56 දේශපාලකයෝ නෙමෙයිනේ මේ 56 මේ ඔබට මතකයි මහා හර්තාලයක් වුණා කියලා කියනවනේ. ඒතොර මේ 56 හර්තාලයේ ඉස්සරහට හිටියේ මිනිස්සු. දේශපාලකයෝ හිටියේ පස්සේ. අර 7-5ක්ද කීයද මේ හාල් මිල වැඩි කරා කියලා. ඒ ආණ්ඩුව පෙරළුවානේ. එතකොට ඒ වෙද්දී මහා නැනවත් මේ තමන්ගේ ආදිවාසීන් පිළිබඳ දැනුවත් සමාජපත්තියක් රටේ හිටියා. අද වෙද්දී එහෙම නැහැ. අද වෙද්දී මේ ටීවී එකෙන් පෙන්නන කුණු ටිකක් බලලා බුදිය ගන්න මිනිස්සු තමයි තින්නේ. අපි හම්බ කරොත් අපි කනවා කියලා. හැබැයි ඉතින් හම්බ කරත් කන්න බැරි රටක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඔය එතකොට මේ මිනිස්සු දැන් ඒක ආපස්සට යamak ඇයි සිදු වුනේ ඔබ හිතන විදිහට දැන් මාධ්‍ය තිබෙනවා තාක්ෂණයත් එක්ක මිනිස්සු බද්ධ වෙලා තිබෙනවා එකතු වෙන්නත් අපි දන්නවා දැන් WhatsApp group පනම්මනම් කියන්නේ මිනිස්සුන්ට කමියුනිකේට් කරගන්න පුළුවන්. දැන් ඔය 50 ගණන් වල අමාරුයිනේ. ඒ කියන්නේ දැන් දේශපාලනයක් කරන මතවාදයක් පතරවන්න උනත් ගමට යන්න ඕන, ඇවිදින්න ඕන, බිමට යන්න ඕන. අද ඔක්කොම තොරතුරු තාක්ෂණයෙන් බැඳිලා. දැන් එහෙම වෙලත් ඇයි මේ ඔබ හිතනවා ජනතාවටත් දැන් දේශපාලඥය හරි. දැන් මම කියන්නේ දේශපාලඥයා ඔන්න බලය ගත්ත කියන්නකො යම්කිසි කණ්ඩායමක් මොනවා හරි කියලා බලයට එනවා. ඇවිල්ලි ඉවර වෙලා ඒගොල්ලෝ ඔන්ට රට හදන්න ඕන නැහැ. තමන්ගේ වැඩේ කරගෙන ඉන්නවා බලය පවත්වාගෙන යනවා. එතකොට ඒගොල්ලන්ට ඒක හරිනේ. මං කියන්නේ මේ කණ්ඩායමේ හරි දැන් බලය අරගෙන ඉන්නවා. දැන් අපිට ඕන විදිහට තමයි අපේ නීතිය අපිට ඕන විදිහට වැඩේ වෙන්න ඕන කියලා එහෙම යනවා. ඒක ඒගොල්ලන්ට සාපේක්ෂව හරි. ඒකත් කියන්නේ. ඒගොල්ලෝ දැන් ජනතාව කියන කොටස දැන් ඔන්න ඡන්දෙ දුන්නේ බලාපොරොත්තු ඉෂ්ට වුන්නේ නැහැ. එතකොට ජනතාව ඇයි මේක ගන්නෙ නැත්තේ? ඒ කියන්නේ ඇයි ජනතාව තුළ ඒ උද්‍යෝගය ඇති වෙන්නේ නැත්තේ? මොකක්ද ඒකට හේතුව? ඔබ දකින විදියට. මෙච්චර මේ ඉන්ෆර්මේෂන් කරන්න පුළුවන් ලෝකෙ. කාරණා දෙකක් තියෙනවා ડોක්ටර් ඔබ කිව්ව කතාවෙම එකක් දැන් දේශපාලකයෝ විදියට බලය මෙහෙම අරගෙන කොහොම හරි පවත්වාගෙන යෑම හරි කියන එකට වඩා එතන හරි කියන ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් හිතන විදියට හරි. හැබැයි මේ රටේ මේ නීතියට ගරු කරන රටට ආදරය කරන පුරවැසියෝ විදියට ඒක වැරදි. ඔවුන්ගේ වගකීමෙන් රටේ ඉදිරි දිශානතිය තීන්දුව කරන්නනේ. දැන් උදාහරණයක් විදියට ඔබ දකින්න ඇති අර මේ ඇමරිකානු නිව් පෝර්ට්‍රස් සමාගමට විදුලිය පිළිබඳ වූ අර මේ විකිණීමේ ගිවිසුම කැබිනට් ඇමතිවරු කියනවා අපි දැක්කේ නැහැ කියලා. විමල් වාසු ගම්මන්පිල්ලා අධිකරණයට ඇවිල්ලා කිව්වා අපි දැක්කේ නැහැ මේව සාකච්ඡා වුණේ නැහැ කියලා. හැබැයි වෙන අඩු ගානේ මේ වචනයක් හරි කියනවා. ඉතින් එහාට ප්‍රතිඵලයක් නැහැ. නමුත් එහෙම වචනයක්වත් අනික් කටේ කියන්නේ නැහැනේ. තමන් වෙනුවෙන් විතරක් හිතාගෙන සද්දනකොට ඉන්නවනේ. ඒක දේශපාලඥයන්ගේ තියෙන කපටිකම. ඒ කියන්නේ ඔවුන් නායකයෝ නෙමෙයි දේශපාලකයෝ. කියන්නේ නායකයෙක් අනාගතේ තීන්දුව කරලා රටේ අනාගතේ වෙනුවෙන් කටයුතු කරන්න බෑ. දෙවෙනි එක තමයි අපේ රටේ මිනිස්සුන්ගේ අපේ රටේ ජනගහනයේ මේ දෙකෝටියකට අධික වෙච්ච ජනගහනයේ අධ්‍යාපන සාක්ෂරතාවය ඉතාම ඉහළයි. අකුරු කියවන්න පුළුවන්, දැනගන්න පුළුවන් ඒව බලන්න. හැබැයි දේශපාලන සාක්ෂරතාවය නැහැ. ඒ නිසා තමයි මම අර ඉස්සලා කිව්වේ ඔබ අර ඇමරිකාව ගැන අහුවහම මේ මිනිස්සු තමන්ගේ දේශපාලන අයිතිවාසිකම ගැන දන්නවා. හරිද? නීතියෙන් තමන්ට ලැබෙන අයිතිවාසිකම මේ දේශපාලකයාගේ සීමාව ඒවා ඒගොල්ලෝ දන්නවා. දැන් ඒ නිසානේ අර බටේ රටක මේ ඇමරිකේ මේ අගමැතිතුමියක් තමන්ගේ රජයේ වියදමින් කෝපි එකක් බිව්වා උදේ ආහාරයක් ගත්තා කියලා ගෙදර යන්න උනේ. එතකොට අපේ රටේ ඒ විදිහට නෙමෙයි හොරකම් කරන්නේ. නැව් පිටින්නේ හොරකම් කරන්නේ. එතකොට එහෙම හොරකම් කරන බව දැන දැන් අර බැසිල් මහත්තයාගේ මල්වානේ ඉඩම අයිතිකාරයෙකුත් නැහැ. බැසිල් මහත්තයා හදලා තියෙන්නේ. බැසිල් මහත්තයාගේ නෝන තමයි පළවෙනි දවසේ උළුස්ස පැනලා තියෙන කියලා වතුර කෝප්පේ අරන් ගිහින්. ඉතින් මේ ඔක්කොම තියලා මිනිසුත් දන්නවා මේක හොරා කියලා. 10% කියලා.
හැබැයි ඉතින් මිනිස්සු ඡන්ද දෙනවනේ මාර විදියට. ඒ මොකද දේශපාලන සාක්‍රතාවයක් නැහැ. දේශපාලනය පිළිබඳව රට පිළිබඳව රටේ අනාගතය පිළිබඳව හැකියාවක් නැහැ, දැක්මක් නැහැ. ඒ නිසාම තමයි මේ රට අද මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අර වැරදි මිනිස්සු තෝරලා යවලා තමන් ගැන විතරක්ම හිතන යම් කටයුතු කිරීම තම වැරදි. ඒ නිසා මිනිස්සු දේශපාලන වශයෙන් සාක්ෂරතාවයක් ඇති කර ගන්න ඕනේ. ඒක කරන්න ඕනේ ඔබ මම වගේ මේ පිළිබඳ යම් හෝ අවබෝධයක් තියෙන පුද්ගලයෝ අපිට වඩා දැනුම තියෙන අනිත් පුද්ගලයෝ සමාජයේ මැදිහත් වීමක් වෙලා මේක රටට කියන්න ඕනේ. මිනිස්සුන්ට කියන්න ඕනේ. ඔබ මට කියනවා මම තව කෙනෙක්ට කියනවා එහෙම මේක මේ අර වටුව වගේ ඔක්කොම එකතු වෙලා ගොඩ ගන්න ඕනේ වැඩක්. එහෙම නැති වුණොත් එහෙම මේ රට මේ අවුරුදු 70 ගාණක් රට ඉදිරියට නෙමෙයිනේ ගිහිල්ලා තියෙන්නේ. රට ආපස්සටනේ ගිහිල්ලා තියෙන්නේ. ඔබ බලන්න මේ රටේ අර භෞතික සම්පත් ණය වලින් දිනු කරාට අපි මානව සමාජයක් විදියට ඉදිරි ගමනක් නැහැනේ. අපි මොනවාද මේ රටේ ඇතුලේ මේ මානව ප්‍රගමනය වෙනුවෙන් කරලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු දැනුවත් වෙන්න ඕන තමන්ගේ අයිතිවාසිකම්. ඒ වගේම මිනිස්සු විසින් තමන්ගේ දේශපාලන සාක්ෂරතාව වර්ධනය කරගන්න. ඒකට නීතිඥතුමනි තවත් චෝදනාවක් ලිබරල් කම්පියුටරෙන් මම දැක්කා ඔය අපේ ලිබරල් වාදී අදහස් දක්වන සමාජ විචාරකයෝ කීප දෙනෙක් මේ නිදහස් අධ්‍යාපනය තුලින් දැන් අපි කිව්වට ඔබතුමා මම අපි බිය වෙලා තිබෙන්නේ මේ මධ්‍ය විද්‍යාල වලින් එහෙම ඇවිල්ලා එහෙම ක්‍රම වලින් ඇවිල්ලා අපි සත්‍තාවෙන් රටේ මිනිස්සු බදු මුදලින් ගෙනගෙන ආපු අය. දැන් මේ කුලකයේ තුලම ඉන්නවා මේ දේශපාලනයේම යාමනය කරන කණ්ඩායම. ඔවුන් තමයි රාජ්‍ය ඉන්නේ මේ සුදු කරපටි හොරු කියලා සමහරලාවට හඳුන්වනවා. දැන් ඒ නිසා නිදහස් අධ්‍යාපනයේම මේකේ එක තැනක අවුලක් කියලා චෝදනාවකුත් මේ ලිබරල් කඳවුරෙන් මම දැක්කා සමහරලාවට එල්ල වෙනවා. ඒක න ඔබතුමාගේ මතය මොකක්ද? නෑ ඒකට මම එක්කක නෑ. නිදහස් අධ්‍යාපනයේ නිසා තමයි අද මේ තරමටවත් මේ රට තියෙන්නේ. මිනිස්සු මේ තමන්ගේ අධ්‍යාපන මට්ටම තුලින් තමයි කියවන්න දැනගන්න රටේ ලෝකයේ තොරතුරු දැනගන්න හැකියාවක් තියෙන්නේ. එතකොට මේ අධ්‍යාපනය නැති වුණා නම් මීට වඩා ගල්යුගයකට තමයි අපු ගෙනියන්නේ මේ කතා දෙකක් නෑ. ඒතර නිදහස් අධ්‍යාපනයේ සමාජ ප්‍රගමනයට ඉතාමත් බරපතල විදියට මැදිහත් වුණා. ඒක තමයි මේ රටේ වෙච්ච සුවිශාලතම ජයග්‍රහණය. ඒ කියන්නේ එහෙම අධ්‍යාපන ක්‍රමයේ වර්ධනය වීමෙන් තුලින් තමයි මේ සමාජයේ පුද්ගලයෝ පුරවැසියෝ ඉහළට ආවේ. හැබැයි එහෙම ඉහළට ආපු මිනිස්සු දැන් මම දැක්ක අර හයිවේ එක රේල් මේ කුණෑගල හයිවේ එක ඕපන් කරද්දී අර විශාල ලොකු තරතුරක් දන නිලධාරියෙක් අතරට පහට නැවිලා අර කාරයකට වැදලා ඉන්න ෆොටෝ එකක් තියෙනවා. ඒක දැක්කම හරි අපිරියනේ. මම දන්නේ එතුමාගේ දරුවෝ කොහොම මේ පාර මුණ බහැලා යනවද කියලා. මොහොතේ යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා. ඒ නිසා අධ්‍යාපනයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අධ්‍යාපනයේ ගත්ත ඔලොමොට්ටල අවස්ථාවාදී නිලධාරීන්. ඒ නිසා තමයි මම කිව්වේ ඉහළ ඉඳලා පල්ලෙහා වෙනකම්ම නිලධාරීන් තනතුරුධාරීන් සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා කෙලින් කරලා ගත්තා නම් මේ ප්‍රශ්නේ ඉවර වෙනවා කියන්නේ. ඒකේ විසඳුමාර විසෙන් අසනවා වගේ දේශපාලන අධිකාරියක්ම මැදිහත් විය යුතුයි කියන එක ඔබතුමා කියන්නේ. ඒ කියන්නේ දේශපාලනයේ නීතිය මේ රට දැන් මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ මේ තත්ත්වයට විනාශ වෙන්නම හේතුවක් දේශපාලනයනේ. ඒ කියන්නේ රටේ ප්‍රගමනය සම්බන්ධයෙන් යම් දෙයක් කරද්දී. හොඳම උදාහරණය තමයි දැන් බලන්න ඒ ගරු පාර්ලිමේන්තු කරනවා කැමතුමා අර බත්තර මුල්ලේ ඉඳලා මාළඹේ ඉඳලා පොඩුවට ලයිට් රේල්වේ එකක් දාන්න උත්සාහ කරා. ඒක ඊටාම කාලෝචිත වැඩක් නේ. ඒක නැවැත්තුවා. නවත්තලා ඒ අන්තිමට ජපානෙත් තරහ කරගත්තා. 1.1 ගාන ආපු පොලිය. එතකොට ඒක දේශපාලන තීන්දුවක් නේ. එතුමා මෙයා කරොත් ඒක අප්සෙට්. ඒ නිසා අපි මේක නවත්තලා වෙන එකක් කරමු කියලා ඒක දේශපාලන තීන්දුව. ඒතර දේශපාලනේ වැරදි. ඒ වගේම තමයි වඩා වැදගත් විතර මම වර ඔබතුමාට ඉස්සෙල්ලා කිව්ව ආකාරයට මේ රටේ දැන් ලාභ ශ්‍රමේ නෑනේ. එතකොට එහෙනම් අපි දැන් හොයන්න ඕනේ තාක්ෂණික විප්ලවයක් නේ. එතකොට අර තාක්ෂණික නගරයක් කොමගම පිහිටවලා. ඒ තාක්ෂණික නගරය හරහා යම් නිර්මාණ ලෝකයට විකුණන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ බලන්න මේ දැන් අපි මම පදිංචිලා ඉන්න මේ ගෙදර ඉස්සරහා තියෙන ගෙවල් වල තරුණයෝ මේ හවසට මේ අර කම්පියුටර් එක ඉස්සරහා වාඩි වෙලා මේ ඇමරිකාවේ එංගලන්තේ තියෙන මේ shopping mall වල මේ බඩු පුරවනවා. රාක්කවල අඩුපාඩු බලනවා. දැන් අපේ තරුණයෝ ඉන්නේ එතන. එතකොට එතනටනේ හදන්න ඕනේ. එතකොට ඒක හදන්න පුළුවන් දේශපාලන තීන්දුවකට. එතකොට එහෙම ඒ දේශපාලන තීන්දුව ගන්න ඕනේ. නිවැරදි දැක්මක් තියෙන හැකියාවක් තියෙන දේශපාලකයෝ. එතකොට ඒ හැකියාව දැක්ම දැන් ඉන්න මිනිස්සුන්ට නැහැ. ඒ නිසානේ අර දිනේෂ් ගුණවර්ධන මහත්තයා අර තාක්ෂණික නගරේ ආපහු වයින් කරලා විවගා කරන්න දෙන්නේ ඉඩම්ව. හරිම පිස්සුනේ. ඉතින් මම එකයි කිව්වේ අර සමාජයක් විතර අපි ඉදිරියට යන්නේ නැහැ නේ. පුළුවන් තරම් පස්සට යන්නනේ මේ බලන්නේ.
එතකොට අපි දේශපාලකයාගේ දේශපාලන වැරදි තීන්දුව ගන්න හේතුව තමයි රටේ ජනතාව දන්නේ නැහැ රට ඉදිරියට යන්න නම් රට ඉදිරියට කරවන්න නම් ඒ දේශපාලකයාගේ වගකීම අපි බල කරන්න ඕනේ කොතරම්ද කියලා. හොඳම උදාහරණයක් මම ඔබතුමාට කියන්නම්කෝ. දැන් මේ රාජගිරිය ප්‍රදේශයේ දැන් මම දැක්කා ලෝක බැංකුව ආධාර යටතේ මාර්ගවලට මුදල් වෙන් කරලා තියෙනවා. දැන් ඊටාම හොඳ මාර්ග. දැන් අපි ප්‍රමුඛතාවයේ විදියට ගත්තොත් කෝට්ටේ මහනගර සභාව බලපෑම් සීමාව වහම ඒ අධිනාගරික ප්‍රදේශයක් එක්ක සංවර්ධනය විශාල විදියට වෙලා තියෙනවා. දැන් පාරවල් ගොඩක් හැදිලා තියෙනවා. දැන් අවුරුදු 6කට ඉස්සෙල්ලා හොඳට තාර දාපු පාර ඒක උඩින් ඒ තාර උඩින් ආපහු අඩි 3ක් විතර ගල් දාලා ඒක උඩින් ආයෙත් මේ ඒ කොන්ක්‍රීට් එක උඩින් තාර දැම්මා. දැන් අර අවුරුදු 6කට ඉස්සෙල්ලා දාපු කොන්ක්‍රීට් එක සම්පූර්ණ යට කරා. ඒතකොට මේ මුදල් කාගේද? එතකොට තව පාරක ඉන්ටර්ලොක් ගල්වල තිබ්බ ගල් ටික ගලවලා වාහනේ දාගෙන යන ගමන් එතනට පස් දාලා මේ තාර දානවා. එතකොට දැන් ওই තාර උඩින් තව අවුරුද්දක් විතර ගියාම ආයෙ මු කොන්ක්‍රීට් දානවා. හරිද? ඒ කොන්ක්‍රීට් උඩින් ආයෙ තාර දානවා. දැන් එතකොට ඒක දේශපාලනිකව ගන්න වැරදි තීන්දුවක් නේ. ගමේ ප්‍රමුඛ අවශ්‍යතාවය මොකද්ද කියලා සලකන්නේ නැහැ. මිනිස්සුත් ඒක නෙමෙයි අවශ්‍යතාවය මේකයි කියලා කියන්න පුළුවන් තරම් කොන්දක් නැහැ. දේශපාලකයාට කියන්නේ ඔබ මේ කරන්නේ වැරදි වැඩක් මේක නෙමෙයි වෙන්න ඕනේ මේක කියලා. ඒ වගේ තමයි රට ගත්තාම. රටේ වැරදි දිශානතියට යද්දී ඒක හරි පාරට ගන්න පුළුවන් විදිහට මතවාදී වශයෙන් මිනිස්සුන්ට අවබෝධයක් ලබා දීලා ඒක මඟ පෙන්වීමක් කිරීමේ හැකියාව මිනිස්සුන්ට නැහැ. නිසා තමයි මම කියවර 56 මේ මහා හර්තාලේ මිනිස්සු තමයි ඉස්සරහට හිටියේ. දැන් මිනිස්සු නැහැ නේ ඉස්සරහට. මිනිස්සු ඔක්කොම ගෙවල් වල. හොඳයි දැන් ඔබතුමා අපිට කියන්න දැන් මේ වැඩසටහනේ අවසාන භාගයේ තෙලෙපෙති දැන් නීතියෙන් දේශපාලනය වියුක්ත කිරීම අවශ්‍යයි යහපත් සමාජයක් යුක්ති සහගත සමාජයක් දැන් අපිට බලාපොරොත්තුවක් නැද්ද අපිට මේ දැන් මේ කියන විදියට දැන් රට දාලා යනවා සමහරු දැන් ඉහළ වෘත්තිකයන් තමන්ගේ දරුවන් රටේ ඉන්න එපා කියනවා ඇත්තට මොකද වෛද්‍යුත් තත්ත්වෙත් උම තමයි සහ වෙනත් හැකියාව තියෙන අය රට දාලා යනවා එතකොට රට මානව කාන්තාරයක් බුද්ධි කාන්තාරයක් බවට පත් වෙමින් පවතිනවා දැන් නීතිය ආධිපත්‍ය නැති වුණාට පස්සේ නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනම සමාජයේ විවිධ නරක තැන් වලට යන්න පුළුවන් ඔය අපි දන්නවා සමහර ඔය දැන් අපේ රටේ එහෙම අත්දැකීම් මම හිතන්නේ තියෙන 80 ඔය 83 ජූලි කලබලකදී ඔය රුවන්ඩාවේ ඔය තුත්සි සහ උතු ගෝත්‍රිකයන් අතර ඇති වුණු ගැටුම් වලදී තා විශාල විදිහේ ඛේදවාචක රටවල් වල ඇති වෙලා තිබෙනවා නීතිය ගැන මිනිස්සුන්ගේ විශ්වාසය නැති වුණා. දැන් ඒ වගේ තැනකට අපේ රටේ ඇයිද මේ විදිහට ඒ කියන්නේ දැන් මොකද්ද අපිට තියෙන සුබවාදී බලාපොරොත්තුවත් අපිට අපේ රට ගැන තියාගන්න පුළුවන් නීතිඥතුමනි අපිට ඒක පැහැදිලි කරන්න. අපේ රට සුබවාදී බලාපොරොත්තුවක් ඇතුව තමයි මම නම් හැමතිස්සෙම ඉන්නේ. මම කැමති නෑ මේ රට දාලා යන්න මගේ දරුවන්ව වෙන රටවලට යවන්න මේක මගේ රට මේක මගේ අයිතිවාසිකම තියෙන මගේ භූමිය මම යනක ආරක්ෂා කරගන්න. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම කීමෙන් කරන්නේ. දැන් ඔබ කිව්ව විදිහට අර මේ හුටු ටුක්සි ගෝත්‍රිකයන් ලක්ෂ ගණන් ඝාතනය කරපු මේ රටේ දැන් නිවැරදි නායකයෙක් පහළ වෙන්නේ නෑ. නිවැරදි නායකයෙක් ජනතාව විසින් බිහි කරාට පස්සේ අද ඒ රට තියෙන තත්ත්වය තන බලන්න. දැන් අපි ගොතෝ සෝමාලියාව කියලා තියෙන අපි රට අද තියෙන දියුණුව බලන්න. එතකොට ඒ දකුණු දැන් ලෝකයේ ඉදිරියෙන්ම අනාගතයේ වර්ධනය වෙන භූගෝලීය කලාපය තමයි අප්‍රිකානු කලාපය. උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් එහෙම සරල අපිට තේරෙන උදාහරණයක් කිව්වොත් එහෙම නුවර දලදාම තියෙන ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ භූමිය තවදුරටත් වර්ධනය කරන්න බෑනේ. මේ භූමිය වර්ධනය වෙලා ඉවරයි. මේ භූමිය ගොඩනැගිලි හැදිලා ඉවරයි. හැබැයි ඊට පල්ලෙහෙන් පුළුවන් ඒ වගේ තමයි බටහිර රටවල් වල බටහිර අර ඉහළ කොටාසේ සම්පූර්ණයෙන්ම සංවර්ධනයේ ඒ සීමාවන් පැනලා ඉවරයි. හැබැයි අනාගතයේදී මේ ලෝකයේදී ඉදිරි බලශක්තිය නිර්මාණය කරන්න ඉදිරි ගමන නිර්මාණය කරන්න ඔය අප්‍රිකානු කලාපය. ඒ නිසා තමයි චීනය ඔක්කොටම ඉස්සෙල්ලා එතනට බැහැලා තියෙන්නේ අප්‍රිකානු කලාපය. ඒකේ අප්‍රිකානු කලාපේ නිවැරදි නායකයෙක් තෝරගන්න. අපිට තියෙන්නේ අපේ රටටත් නිවැරදි නායකයෙක් තෝරා ගන්න ඕනේ. කයිවාරුකාරයෙක්වත් මේ බොරු සෝබනකාරයෙක්වත් නෙමෙයි. මගේ පෞද්ගලික මතය මම කැමතියි කියන්නේ ඒක මේ රටේ පිනක් තියෙනවා නම් ඉස්සරහට මං හිතන්නේ එහෙම අනාගත නායකත්වයක් පුළුවන් කමක් තියෙනවා නම් තියෙන්නේ මේ චාම්ප් කරනවා කැමතිවට විතරයි. හැබැයි අපි ඒකට වාසනාවන්ත කරලා නැත්තම් අපි ඉතින් තව අවුරුදු 50ක් 60ක් 70ක් අර දියසේන කුමාරයෙක් ඉපදෙනකන් ඉතින් අහස දිහා බලන් ඉන්න තමයි වෙන්නේ. හොඳයි අපි පුරා හෝරාවකට පමණ කාලයක් ඔබතුමාගේ කාලය ලබා ගත්ත විශේෂම මොකද කතා කරේ නීතිය සහ දේශපාලන පිළිබඳව අපේ
කතාව සම්ප්‍රයුක්තයකට આવොත් අවසාන වශයෙන් අපේ රටේ නීතිය යම්කිසි අසුභවාදී තැනක ඒ කියන්නේ යුක්තිය වශයෙන් මේ ක්‍රියාවලිය නීතිය නෙවෙයි යුක්තිය වශයෙන් ක්‍රියාවලියේ ගැටලු ප්‍රමාණයක් ගැන ඔබතුමා සඳහන් කරා ඒකෙදි වැඩිපුරම ඔබතුමා අවධානය දෙන්නේ නීතිය කියන ඒ සන්දර්භයෙන් එළියේ තියෙන දේවල් ඒ නීතියට එළියෙන් තියෙන සමහර ක්‍රියාවලීන් නීතියට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ නැහැ නැත්නම් නීතියේ ක්‍රියාවලිය යුක්තිය වශයෙන් ක්‍රියාවලියට රැහැණිව ක්‍රියා කරනවා ඒ නිසා ජනතාවට පේනවා යුක්තිය රටේ ඉෂ්ට වෙන්නේ නැති බව ඒ තුලින් ඇති වුණු සමාජ මේ අසහනයක් තමයි තියෙන්නේ ඒ සම්බන්ධව ඒක නිසා බැනුම් අහන්නේ අන්තිමට නීතිය කියන එක. නමුත් නීති යම්කිසි විදියකට අප්ඩේට් වෙන්න ඕන යාවත් කාලින වෙන්න ඕන ඒ සඳහා යම්කිසි ක්‍රියාවලියක් නීති ප්‍රසංස්කරණ ජාතික ව්‍යාපාරය විසින් මේ සිදු කරමින් පවතිනවා. ඒක හොඳයි. ඊට අමතරව මේ එළියේ රාජ්‍ය නිලධාරීන්, පොලිසිය, බන්ධනාගාර නිලධාරීන්, ඊට පස්සේ අල්ලස් සාදූෂණ ඒ ආදාළ නිලධාරීන් මේ රාජ්‍ය තන්ත්‍රය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවුනොත් නීතිය විතරක් හුදකලාව සිටීමෙන් පමණක් යුක්තිය ඉෂ්ට වෙන්නේ නැහැ ජනතාවට කියන එක තමයි මම හිතන්නේ අපි අවසානට එන තැන. එතෙන්දී ඒ ආයතන නිවැරදි කිරීමට නිවැරදි දේශපාලන නායකත්වයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එතකොට එකාතකින් බැලුවම නීතිය දේශපාලන නිසාම යුක්තිය පසුතැවීමේ මේ ක්‍රියාවලියට හානි වෙලා තියෙනවා වගේ. අනිත් අතින් නිවැරදි දේශපාලන නායකත්වයක් සහ නායකත්ව ක්‍රියාවලියක් ඔස්සේ මේක යහපත් තැනකට තල්ලු කරගන්න පුළුවන් වෙයි කියන සුභවාදී බලාපොරොත්තු ඔබතුමා අපිට කියනවා. එහෙම නේද? නිතිතුමනි තමන් අනිවාර්යෙන් ඔබතුමා කිව්වා ඒ අවසානයේ කිව්ව සීලුම කාරණාව 100%ක් එකඟයි. හොඳයි. එහෙනම් අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා කාර්යබහුල මම හිතන්නේ අද උදේ ඉඳලම අධිකරණ වලට උතුමා ගැවසුනේ විශේෂයෙන්ම මේ චම්පිකමතුමාගේ නඩුවත් එක්ක. ඉතින් මේ කෙටි දැනුම් දීමකින් අපිට බොහොම හොඳ ප්‍රතිචාරයක් දක්වුවා බබෙන්. වගේ හිතවතෙක් ඉතින් ඔබතුමාගේ අනාගතයටත් ඒ වගේම අපි තවත් නීති සම්බන්ධව ඒ අවස්ථානුකූලව ඉදිරියේදී ඔබතුමා සම්බන්ධ කරගැනීමේ බලාපොරොත්තු වෙන ඔබතුමාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අපි ළඟදීම හම්බ වෙනවා මම හිතන්නේ හෙට අනිත් දවසක ජය වේවා එහෙනම් සුබ රාත්‍රියක්. ටිකක් ලොකුවට කිය හම්බ වෙනවා. සුබ රාත්‍රියක් ඔබට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.